හරි. අපේ නම් අපේ සාකච්ඡාව පටන් ගමු. සියලු දෙනාට සුබ දවසක් ආයෙත් කියනවා. අද ලෝක ළමා දිනය, ඒ වගේම වැඩිහිටි දිනය. ඉතින් මේ ලෝකෙම ජීවත් වෙන දරුවන්ට, වැඩිහිටියන්ට ඔවුන්ගේ බලාපොරොත්තු හේන ඉටු කරගන්න වාසනාව, ශක්තිය, ධෛර්යය, යෝධ බලය, යෝධ වීරිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරලා මම අද දවසේ මොකක්ද කරන්න යන්නේ කියන එක ඔයාලට පැහැදිලි කරන්නම්. මෙතන ඉන්න පුළුවන් 2023 අලුතෙන්ම සාමාන්‍ය පෙළ ලියලා ගැම්මෙන් උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න සියලු දෙනාගේ ආශිර්වාද මැද්දේ ආපු ආදරණීය දරුවෝ, ඒ වගේ මේ දරුවන්ගේ දෙමව්පියෝ, ඒත් එක්කම අපි දන්න යාළුවෝ, හිත මිත්‍රයෝ සහ විවිධ අය, ඒ සියලු දෙනාට මේ වෙලාව වෙන් කිරීම සම්බන්ධයෙන් මුලින්ම ස්තුතිය පිරිනමනවා. හරි, ඔයාලගේ ජීවිතේ මොනවා හරි දෙයක් ඔළුවට දෙන, හැබැයි මේ දෙන දේ අමතක නොවෙන පැය දෙකක් වේවි මේ පැය දෙක. ඒ නිසා මොරාල් එකේ මොකක්ද මේ කරන්න යන්නේ, මොකක්ද මේ කියන්න යන්නේ කියන එකට වාගේ අවධානය දුන්නොත් ඒක ඔයාලට හයියක් වෙයි, ශක්තියක් වෙයි. අපි මේන්ලි ටාගට් කරන්නේ හාහා පුරා කියලා සාමාන්‍ය පෙළ විභාගෙ දිනලා නේ, සාමාන්‍ය පෙළ විභාගෙ දිනලා උසස් පෙළ කඩයිම කරා යන දරුවෝ අපි ටාගට් කරන්නේ. ඉතින් එයාලට විශේෂයෙන්ම මඟ පෙන්වීම කරන පළවෙනිම කණ්ඩායම ඒ හැම දරුවෙක්ගේම දෙමව්පියෝ. ඒ නිසා අපි මේ වැඩසටහන එයාලටත් සම්බන්ධ වෙන්න කියලා විවුර්ත ආරාධනයක් කරා. ඇතමෙකු ඇති, සමහරෙකු නැතුව ඇති. ඒ සියලු දෙනා එක්ක අපි බලමු දරුවනේ මොකක්ද අපි කතා කරන්න යන්නේ කියලා. ගැටලුවක් තියෙනවා නම් chat box එක විවෘතයි, ඕන කෙනෙකුට දාන්න පුළුවන්. මේ මම කතා කරන දේ ළමා දිනේ දවසේ, විශේෂයෙන් අද වැඩිහිටි දිනේ දවසේ ඔයාලගේ ජීවිතේ ඉස්සරහට යන්න අඩියක් හරි ඉස්සරහට යන්න මේ කතා කරන දේවල් අනිවාර්යෙන් සපෝට් එකක් වෙයි. හරි, මම ෂෙයා කරන්නම් මගේ ස්ක්‍රීන් එක. right, අපි මේක නම් කරා පොඩ්ඩක් උසස් පෙළ ඉලක්කහ උලුක්කු කියලා. මේක නම් කරන්න හේතුව සාමාන්‍ය පෙළ විභාගෙ ලියලා උසස් පෙළ කරන්න එන විශේෂයෙන් කලා විෂය ධාරාවේ දරුවෝ සමහර තැන්වල හිර වෙනවා. මුල්ම අවස්ථාවේ ඔවුන් මොන වගේ විෂයන්ද තෝරාගත යුතු වන්නේ, සහ මම කොහොමද වැඩපිළිවෙලක් එක්ක වැඩ කරන්නේ, සහ මට මොනවද තියෙන හැකියාවන්, දක්ෂතාවයන් මේ උසස් පෙළ දිනා ගන්න. එතකොට මම කොහොමද ඒ වසර දෙක තුල හොඳ මට වැඩේ දැනෙන, මට මේ තෝරගන්න ඕනෙම විෂයක් ආසාවෙන් කතා කරගෙන යන්න පුළුවන්, සහ ඒ විෂය මගේ ආදරණීයම විෂය, මම ලෙන්ගතුම විෂය බවට පත් කරන ගුරුවරු හොයාගන්නේ කොහොමද? ඔය ගැටලු වලට මමත් මුහුණ දුන්නා. ඒ මම සාමාන්‍ය පෙළ විභාගේ ලියලා උසස් පෙළට යද්දී. ඒ නිසා මම මුලින්ම කියන්නම් හැම කෙනෙකුටම අපි මුලින් ප්‍රාර්ථනාවක් කරා. හැම කෙනෙකුටම Taman මේ ගෙවන මොහොතේ මේ වසංගත තත්ත්වය ඇතුලේ Taman අපේක්ෂා කරන අරමුණු, බලාපොරොත්තු මල් පණ ගන්නවන්න පුළුවන්, සහ Tamanට Tamanගේ වැඩ කටයුතු ටික තවත් ශක්තිමත්ව කරගෙන යන්න පුළුවන් කාල පරිච්ඡේදයක් උදා වෙන්න කියලා. දැන් දරුවනේ හැම දිනාටම කියන්නේ අපි මේ අභියෝග ටිකට මුහුණ දෙන්නේ කොහොමද කියලා කියද්දී මම සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ කරන්න ගමේ ඉස්කෝලේ
නගර ඉස්කෝලේට ආවා. උසස් පෙළ දිනලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබලා වෘත්තියක් කරමින් මේ විදිහට දරුවන්ට ඔවුන්ගේ ජීවිතේ කොහොමද මෙන්න මේ කඩයිම දිනා ගන්න කියන එක පිළිබඳ මූලික වශයෙන් කරුණු පැහැදිලි කරන්න සහ මෙතෙන්ට පොඩි ප්‍රෝග්‍රෑම් එකක් දෙන්න සුදුසුකම් සහිතවයි මෙතන ඉන්නේ. ඒ නිසා මම මේ කතා කරන දේවල් මේ කියන දේවල් ඇත්තටම මීට කලින් සමාජගත කරලා ඒ දේවල් වලින් ඔළුව හදාගෙන ලංකාවේ විවිධ විශ්වවිද්‍යාලවලට ගියපු අපිට ආදරය කරන දරුවෝ ටිකක් මේ ලංකාවේ ඉන්නවා. ඉතින් මේ උත්සාහ කරන්නේ තවත් ඒ වගේ අයිඩියා එකක් අරගෙන හොඳ රෑන්ක් එකකට හොඳ ප්‍රතිඵලයකට දරුවෙක්ගේ ඔළුව හදන්න වැඩසටහනක් මේ කරන්න යනවා. හරි. එතකොට හරි මම පොඩ්ඩක් කියලා ඉන්නම්. මට සාමාන්‍ය පෙළ තිබුණේ එකම එක A සාමාර්ථයයි, එකම එක B සාමාර්ථයයි, C සාමාර්ථ පහකුයි. ඉංග්‍රීසි විෂය මම W සාමාර්ථයක් තමයි තියෙන්නේ. එකම එක A එකයි, එකම එක B එකයි, C පහකුයි. උසස් පෙළ මට කරන්න පුළුවන් කලා විෂය විතරයි ඒ කාලේ. එතකොට 120යි 46යි 752 මගේ මේ 2001 අවුරුද්දේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ලබාගත්තු විභාගාංක. එතකොට සාමාන්‍ය පෙළ ලියලා උසස් පෙළ කරන්න ආවට පස්සේ ගමෙන් නගර ඉස්කෝලේට මම මහා දේවල් ටිකක් දැක්කා. එතකොට ඒ කාලේ කොයි විදියටද ඔළුව වැඩ කරේ, හැඟීම් වැඩ කරේ, මම වැඩ කරේ කියලා මට තාම මතකයි. එතකොට ඒ කාලෙත් එක්ක මේ කාලේ වෙනස් වුණාට අර සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළට එන දරුවගේ ඔළුව ගෙඩිය කොයි විදියටද සැකස්ලා තියෙන්නේ, කොහොමද ඒක හදන්නේ කියන එක ගැන මට අයිඩියා එකක් දෙන්න පුළුවන්. ඒක එහෙම කියන්නේ මුලින් පොඩ්ඩක් මම මේ හඳුන්වා දීම කරන්නේ. ඒක එහෙම කියන්නේ මම දරුවොත් එක්ක වැඩ කරලා තියෙනවා වසර ගණනාවක්. එක පැත්තකින් වෘත්තීය ගුරුවරයෙක් විදියට, උපකාරක පන්ති ගුරුවරයෙක් විදියට, අනිත් පැත්තෙන් රාජ්‍යංශයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරියෙක් විදියට CRPO කියලා මෙයාට කියන්නේ. එතකොට මම දැක්කා ඒ වැඩ කරන කාලේ පරිභාෂා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට අනුයුක්තව ලංකාවේ අපි වැඩ කරපු ඒරියා එකේ විවිධ තැන්වල ඉඳපු විවිධ දරුවෝ, ඒ දරුවෝ ගෙවපු ජීවිත, ඒ දරුවෝ කොහොමද තමන්ගේ හෙට දවස ගැට ගහ ගන්න තවත් කෙනෙක්ගෙන් උදව්වක් බලාපොරොත්තුෙන් ජීවත් වුණේ කියලා සහ දෙමව්පියොත් එක්ක බොහොම ආරක්ෂාකාරීව නිසි අරමුණකට වැඩ කරපු දරුවෝ දැක්කා. හැබැයි අම්මා නැති, තාත්තා නැති, මේ දෙන්නම නැති වෙනස් පාරකාරයෙක් යටතේ ඉඳපු දරුවෝ දැක්කා. කවදාවත් අකුරක් කියලා නැති, අකුරක් ලියලා නැති, ලැයින් වල ඉන්න නේ අසරණ වෙන පැල්පත් වල ඉන්න දරුවෝ දැක්කා. අපි ඒ දරුවෝ වෙනුවෙන් විවිධ වැඩසටහන් මේ කාල සීමාව ඇතුලේ අපූර්වට සංවිධානය කරලා තිබුණා. අද ළමා දිනේ මට එච්චර දැනෙන්නේ අපි ළමා දින ගණනාවක දරුවන් එක්ක විවිධ වැඩසටහන් කරපු නිසා. එතකොට මේ ඉන්නේ දරුවෝ සාමාන්‍ය පෙළ ඔය දරුවෝ සමහර ටික ඔයාලගේ ගමේ ළමා සමාජයක, ඔයාලගේ ගමේ ග්‍රාමීය කමිටුවක සමාජිකයෝ වෙන්න ඇති. ඒ වැඩසටහන් පිටිපස්සේ මෙන්න මේ නිලධාරියා ඉන්නවා.
ඒ නිසා දරුවන්ට කොයි විදියටද ආමන්ත්‍රණය කරන්න ඕනි? දරුවෙක්ට කොතනද දැනෙන්නේ? දරුවෙක් කොතනින්ද අල්ලගන්න ඕනි? මේ අධ්‍යාපන කටයුත්ත ඇතුලේ යනකොට කියලා අදහසක් මට තියෙනවා. විශේෂයෙන්ම අර හද්ද දුෂ්කර තැන්වල ඉන්න පට්ට කට්ටක් කාපු හරියට වේල් තුන බඩට දාගත්තේ නැති අපිට හම්බෙච්ච දරුවෝ බොහොමයක් දෙනාගේ ජීවිත එළිය කරන්න කොච්චර වැඩසටහන් රාජ්‍ය ආන්ත්‍රණය හරහා ගෙනවත් විම්මට්ටමේ ග්‍රාමීය කමිටුව ඇතුලේ ග්‍රාම නිලධාරී වසම ඇතුලේ ඔයාගේ නගරය ඇතුලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුලේ පළාත් අධ්‍යාපන හා පළාත් අනිකුත් ආයතන ඇතුලේ ජාතික මට්ටමේදී ගෙනවත් ඒ අසරණ දරුවන්ට ගොඩ එන්න ඒව ප්‍රමාණවත්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි ජීවත් වෙන මේ වටපිටාවේ අපේ දරුවන්ව යම් තැනකින් නැකිටෝල තියන්න කරන්න තියෙන හොඳම දේ තමයි කරන්න තියෙන වෙන මොකක්වත් නෙවෙයි ඉගෙන ගන්න එක. ඒ නිසා අධ්‍යාපනය තමයි දරුවෙකුගේ ජීවිතේ ලොකු ඉලක්කයකට යන්න තියෙන නියම පාර. හොඳම පාර මේ ලංකාවේ ඇතුලේ. ඒ නිසා ඔයාලා මොකද අපි දැකලා තියෙනවා සාමාන්‍ය පෙළින් පස්සේ පට්ට විදියට ළමයි ගොඩක් ඩ්‍රොප් වෙනවා පාසල් වල. විශේෂ වැඩසටහන් ඕන් වෙනුවෙන් රජයේ මැදිහත් වෙලා කරනවා. පාසල් වලින් සාමාන්‍ය පෙළ හැලෙන ළමයි උසස් පෙළ හැරෙන ළමයි වෙනුවෙන්. ඉතින් ආඩම්බරයි මේ ඉන්න දරුවෝ සාමාන්‍ය පෙළ කඩයිම කොහොම හරි සද කරලා අල්ලගෙන ඊගාව ස්ටෙප් එක තියන්න ඇවිත් තියෙන එක ගැන. ඒ නිසා මේ දරුවෝ සියලු දෙනාට ඔයාලගේ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් ශක්තිය, ධෛර්යය, යෝධ බලය, යෝධ වීරිය ලැබෙනවම තමයි දරුවෝ. මතක තියාගන්න. එතකොට අපි පොඩ්ඩක් සාකච්ඡාව ඉස්සරහට අරගෙන යමු. ගැටලු ඇති අපි මේ සම්බන්ධ වෙලා තියෙන්නේ තාක්ෂණික මෙවලම් එක්ක. ඒ නිසා මේ සාකච්ඡාවට ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් මේ කතා කරන පැය දෙකකින් මොනවා හරි දෙයක් ජීවිතයට අරගෙන යන්න. මම මේ පෝස්ට් එක ලිව්වෙම ඔයාලා එන්න. ඇවිත් යන්න එන්න කියලා. මේ කතා කරන දේ හොඳට අහගෙන ඉඳලා ඒක ජීවිතයට එකතු කරගෙන ඔයාගේ උසස් පෙළ ගමනට හයියක් කරගන්න. හරිද? එතකොට දරුවෝ විවිධ මැසේජ් දාලා තියෙනවා. අපි මේ කතාව ඉස්සරහට කරගෙන යමු. විවිධ ප්‍රදේශ වලින් හරි. කොහෙන් වුණත් මම හිතනවා ගැටලුවක් නැතුව ඇහෙන නැති කියලා මාව. හරි. කාලයේ දරුවෝ අපේ ජීවිතේ මාර විදියට වේගෙන් ගෙවිලා යනවා. ඔයාලා දැන් පසු කරලා තියෙන ඔයාලගේ නව යෝන් අවධිය. මේ කාලේ තමයි අර මං කිව්වේ සමහර දරුවෝ ගමෙන් නගරයට එන්නේ මේ කාලේ. සමහර දරුවෝ අපි කියනවනේ මේ සාමාන්‍ය පෙළ විභාගයේ ඇත්තටම දිනලා උසස් පෙළ විභාගයේ. ඒ කියන්නේ මේ ඔයාගේ විභාගයේ සාමාන්‍ය පෙළ විභාගයේ හරි මෙතන ශිෂ්‍යත්ව විභාගය කියන්නේ මම මේව කතා කරන්නේ නැහැ. නමුත් මේ විභාගයේ දිනද්දී ඔයා පිටිපස්සේ ගොඩක් අය හිටියා. දැන් මේක දිනලා මෙන්න ඇවිත් තියෙනවා ඔයාට තනියම මේ උසස් පෙළ දරුවෙකුට තනියම මුණ දෙන්න විභාගයක්. එයා තමයි මේක සූදානම් කරන්නේ, මේකට සැලසුම් හදන්නේ. මේ වෙනුවෙන් කැප වෙන්නේ, මේකට නැහෙන්නේ. ඒකට වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ දරුවෝ. පිළිවෙලක් නැතුව මේ වැඩේ දුවන්න බෑ. අතට තියාගන්න. අවුරුදු 2යි මේ කැපකිරීම කරන්න තියෙන්නේ. එතකොට දැන් මේ උසස් පෙළට ආවට පස්සේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ පාසල් ශිෂ්‍යෙක් මුණ දෙන
අවසාන විභාගයේ තමයි දරුවෝ මේ විභාගය. මේ ඔයා මුහුණ දෙන්න එන විභාගය. ඒ නිසා මේක වෙනුවෙන් කැපකිරීමක් කරන්න ඕන. හොඳට අයිඩියා අරගෙන මේකට සූදානම් වුණොත් මේක ගහන්න පුළුවන්. මොකද මේ විභාගයෙන් පස්සේ වාට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දුර ඇරෙනවා. ලංකාවේ හරි වෙනත් රටක හරි. නැත්තම් වාට වෙනත් උසස් අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වෙන්න පුළුවන්. කොහොමද උසස් පෙළට එන්නේ නැතුව ගොඩක් ළමයි O level සමත් වෙලා වෙන ශේෂ්ත්‍ර වලට යනවා. නමුත් ඔයාලා මේ ක්ෂේත්‍රය ඇතුලේ ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට යන්න මේ විභාගයට මුහුණ දෙන්න ඕනේ. මේ විභාගෙ දිනන්න ඕනේ. මේ විභාගය අපූර්වට ප්ලෑන් කරන්න ඕනේ. හරි. එතකොට අපිට තියෙන්නේ බොහොම පොඩි කාලයක්. මේ කාලය හරියට කළමනාකරණය කරගත යුතුයමයි අපිට තියාගන්න. ඒ නිසා වාගේ මේ උසස් පෙළ විෂයන් වලට කවුරු තෝරගත්තා අනිවාර්යෙන් මේ අවුරුදු දෙක ඔයාව හොඳට විභාගයට සැලසුම් කරන විශේෂයෙන් පුහුණු කරන තැනක තමයි නතර වෙන්න ඕනි. ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් තියෙන තැනක තමයි නතර වෙන්න ඕනි. මතක තියාගන්න. එතකොට ඔයාට ඒ වැඩපිළිවෙල තියෙනවද? ඔයාලඟ ඒ වෙනුවෙන් කැපකිරීමක් කරන්න කාලය තියෙනවා. අපි බලමු කොහොමද මේ කාලය ඔයාගාව තියෙන්නේ. අපි කොහොමද ඒක එකතු කරගන්න ඕනි කියන්නේ. ඉතින් අද දවසේ මේ කරන පොඩි සාකච්ඡාවේ අරමුණ වෙන්නේ ඇත්තටම මම කොහොමද මේ උසස් පෙළට ශක්තිමත්ව මුහුණ දෙන්නේ. අපිට මේ කලින් හැමෝටම අත්දැකීම් අපි මේ වගේ සම්මන්ත්‍රණ මේ වගේ දේශන මේ වගේ වැඩසටහන් මීට කලින් කරේ සජීවීව දරුවෝ ගාවට ඇහිලා. නමුත් දැන් අපිට මේ සාකච්ඡාව කරන්න වෙලා තියෙන්නේ මේ තියෙන තත්ත්වයන් එක්ක මේ විදිහේ දුරස්තව. නමුත් කොහොම වුණත් වැඩේ කරන්නේ සාමාන්‍ය දරුවෝ. හදවතට ඒක තට්ටු කරලා බලන්න මම මේකට සූදානම්ද කියලා පළවෙනිම කාරණා. හරි. ඔයා මොනවා එකතු කරගත්තත් තෝරගත්තත් තමන්ගේ හදවතින් අහලා බලන්න මම මේකට සූදානම්ද කියලා. මට පුළුවන්ද මේක කරන්න? ඔයාගේ ගෙදර මොන වටපිටාව තිබුණා, අම්මා තාත්තා මොන රස්සාව කරත්, අයියා අක්කගේ පවුල් පරිසරයේ කොහොම වුණා, දැන් ඔයා තමයි මේ කඩයිමට සූදානම් වෙන්නේ. එතකොට මේක දිනාගත යුතුයි නම් මේක අනිවාර්යෙන් ජයග්‍රහණය කරගත යුතුයි නම් මම ඒකට සූදානම්. තමන්ගෙන් අහලා බලන්න දරුවෝ. එහෙම තමයි මේ වැඩේට එන්න ඕන. නැතුව මේ වැඩේ කරන්න බෑ. සම්පූර්ණ සූදානමක් තමන්ගේ ඔළු ගෙඩිය ඇතුලේ තමන්ගේ මනස තුල තමන් තුල හදාගන්න මගකීම තියෙන්නේ ඔයාට. ඒකයි මම කිව්වේ මේ උසස් පෙළ ඔයාගේ විභාගය. මේකට බලහත්කාරයෙන් කාටවත් ඇඟිලි ගහලා ඔයාව හදන්න බෑ දරුවෝ. පළවෙනිම කාරණාව මම අනිවාර්යෙන් විශ්වවිද්‍යාලය යනවා. මම මේ වැඩේ දිනනවම තමයි. මම මේ වැඩේ කොහොම හරි කරගන්නවා තමයි කියන හිතුවිල්ල ඔයා තුල පැල කරගන්නේ. ඒක කරන්න පුළුවන් දරුවෝ. ඒකෙදි කිසිම වෙලාවක තමන්ගේ වටපිටාව ගැන, අම්මා තාත්තා කරන රස්සාව ගැන, ඔයා ජීවත් වෙන ගම පරිසරය ගැන, ඔයාගේ දෙමව්පියෝගේ වටපිටාව ගැන, එයාලගේ රස්සාව ගැන ඒ කිසි දෙයක් හිතන්න එපා දරුවෝ. මොකද උසස් පෙළ ඔබ දින්නොත් දවසකදී ආය ඒකෙදි කොහෙවත් සලකුණු වෙන්නේ නැහැ. ඔයා ඉස්කෝලේ ගියේ පයින්ද? ඔයා ඇඳේ මොකක්ද? ඔයාට ඇඳුම් කීයක් තියෙනවද? ඔයා කන්නේ කොහොමද? ඔයාගේ අම්මා තාත්තගේ රස්සාව අදාළ වෙන්නේ නැහැ දරුවෝ. ඒ නිසා මේ හැමෝටම දෙන්න තියෙන නියම සතුට තමයි මේ කඩේම දිනලා පෙන්නන එක. මේ උසස් පෙළ ජයග්‍රහණය කරන එක. ලංකාවේ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාලයකට හෝ වෙනත් තැනකට ඔයාගේ ජීවිතය අරන් යන එක. ඒක ඔයාලට කරන්න පුළුවන්. ඒ නිසා ඒකට හැකියාවක් ඔයා ගාව තියෙනවා. මතක තියාගන්න කාටවත් බෑ ඔයාට ඒ ඕනකම තියෙනවා නම් ඒක නැති කරන්න. හැබැයි ඒ හැකියාව ඔයා හොයාගන්න ඕනේ. කොහොමද හොයාගන්නේ? මේ බලන්න. දැන් මම ඇවිල්ලා ඉන්නේ උසස් පෙළ කරන්න. මට තියෙනවා උසස් පෙළ
වෙනුවෙන් මගේ පැය 24 වෙන් කරන්න. රයිට් අවුලක් නෑ මම ඒකට සූදානම්. මට ඒ වෙනුවෙන් ධෛර්යයක් තියෙනවා. මගේ අම්මා තාත්තා මට ඒකට සපෝට් කරනවා. මතක තියාගන්න අම්මා නැති දරුවෝ ඉන්නවා. තාත්තා නැති දරුවෝ ඉන්නවා. එයාලට ඔය තියෙන හයිය නෑ. සමහර ටික මෙතනත් ඇති එහෙම. හැබැයි ඒ ඔක්කොටම ශක්තිමත්ව තියෙන්න ඕනි හිතවිල්ල තමයි. මම මේක කොහොම හරි කරනවා. උත්තම ප්‍රතිඵලයක් දානවා. උත්තම රෑන්ක් එකක් දානවා. ඒක කරන්න පුළුවන් දරුවෝ. එතකොට හිත තමයි වැදගත් වෙන්නේ. හිතවිල්ල තමයි වැදගත් වෙන්නේ. මේ හිතවිල්ල පැල කරගන්න අනිවාර්යයි. ඒක පැල කරගන්න පොඩි සපෝට් එකක් දෙන්නේ. ඔයාලට පුළුවන් සර්ච් කරන්න මෙන්න මේ කවුරුව ඔයාලට පේන නැති මම ෂෙයා කරපු එක. මෙතන තියෙනවා දරුවෝ බොහොම වැදගත් කතාවක්. ඔයාලට පුළුවන් Google search කරන්න දැනුම හොයන්න තියෙන අන්තර්ජාලයෙන් ඕන තරම් හැම දෙයකටම මේ විෂයන් ඔබ තෝරගන්න ඕන දෙයකට ඕනම දෙයකට දැනුම හොයන්න පුළුවන් අන්තර්ජාලය. ඉස්සර අපි පුස්තකාල වලට ගියාට දැන් ටික ටික ඒ තත්ත්වයන් වෙනස් වෙලානේ. ඒ නිසා ඔයාගේ මේ අන්තර්ජාල භාවිතයන් වලින් මාර්ග දේවල් ටිකක් කරන්න පුළුවන්. ඔයාට Google search කරද්දී හම්බ වෙනවා මම මේ පොඩි අයිඩියා එකක් දෙන්න මෙතෙන්දී මේ කතාවක් කියලා මට ඉස්සරහට යන්න ඕන නිසා. මේකට අපි කියන්නේ ජොහාරි වින්ඩෝ කියලා. මේක ජෝසප් ලුෆ්ට් කියන පුද්ගලයායි හැරින්ටන් මින්හැම් කියන පුද්ගලයායි 1951 දී ඉදිරිපත් කරපු concept එකක්. මේක ගොඩාක් තැන්වල මනෝවිද්‍යාත්මකව ඕනම කෙනෙක්ගේ ඕනම පුද්ගලයෙක්ගේ චරිත කතන්දර ඔවුන්ගේ ජීවිත කතාව පිළිබඳව යමක් විග්‍රහ කරගන්න හොඳ concept එකක්. ඔයා පාඩුවේ තමන්ට නිදහසේ වෙලාවක මේ කවුරුවට ඔයාගේ ජීවිතය දාලා බලන්න. මේ තුල ඔයාගේ හිතවිලි පොඩ්ඩක් අරන් ගිහින් බලන්න. මේක ලොකු සාකච්ඡාවක්. මම මේක මූලික අදහස විතරක් කියන්නේ ඉස්සරහට යන්න අපිට තියෙන මේ කාලය ඇතුලේ. මේ බලන්න දරුවනේ මේ ජොහාරි වින්ඩෝ කියලා කියන්නේ මම අර කියපු නම් දෙකේ පුද්ගලයෝ දෙන්නගේ නම් වල මුල් වචන වලින් තමයි ජොහාරි කියන එක හදලා තියෙන්නේ. හරිද? මේකෙදි තියෙනවා ඕනම පුද්ගලයෙකුගේ ජීවිතේ මෙන්න මේ කියන කෑලි හතර. ඔයාගේ ජීවිතෙත් එහෙමයි මගේ ජීවිතෙත් එහෙමයි. මේ සාමාන්‍ය පෙළ ඉඳලා උසස් පෙළ කරන්න යන දරුවා ඔයාගේ විභාගේ මේක කාටවත් බෑ ඔයාගේ අතින් යදගෙන යන්න. මේ ඔයාගේ විභාගේ මේ විෂය කරුණු ටික ඔයාගේ ඔලු ගෙඩිය ඇතුලේ කරවෙන්නේ ඒකට ඔයා විසින් තමන්ව විවෘත කරොත් විතරයි. මතක තියාගන්න. එහෙම නොකර දරුවනේ කිසිම කෙනෙකුට බෑ මේ විභාගෙට ලාව සූදානම් කරන්න. දෙමව්පියෝ මෙතන ඇති. දෙමව්පියන්ට කොච්චර බල කරත් බෑ. හිතෙන්න ඕන. මම තමයි පෑන අතට ගන්නෙ. මම තමයි පොත් මේසෙ ගාව වාඩි වෙන්නේ. මම තමයි සටහන කියවන්නේ. මම තමයි ෂෝට් නෝට් ගහන්නේ. මම තමයි එළි වෙනසේ නැගිටිනවද නැද්ද කියලා තීරණය කරන්නේ. මම තමයි පන්තියේ පැය දෙක අවධානයෙන් අහගෙන ඉන්නවද කියන එක තීරණය කරන්නේ. ඒක වෙන කාටවත් කරන්න බෑ. ඒ නිසා ඔයා තමයි දරුවෝ සූදානම් වෙන්න ඕනි මුලින්. ඔයාට එහෙම සූදානම් වෙන්න පොඩි හයියක් තමයි මේ. මේකෙදි කතා කරනවා මේ පුද්ගලයෙක් සමන් දන්න දේවල් මේ සමන් දන්න සමන් නොදන්න. ඔයා නොදන්න මම මේක ලියලා ඉන්නම්. ඕනම කෙනෙක්ට දරුවෝ මේ බලන්න අනුන් දන්න අනුන් නොදන්න ඔයා බලන්න හොයලා නොදන්න මේ කෑල්ලට කියනවා ඕපන් ඒරියා එක කියලා. මේ කෑල්ල බ්ලයින්ඩ් ඒරියා එක. මේ හිඩන් ඒරියා එක. මේක දන්නේ නැහැ. අපි කවුරුත් දන්නේ නැහැ. ඔයාගේ ජීවිතෙත් මෙහෙම තමයි. මේ වෙනකන් ගෙවිලා තියෙන ජීවිතේ. හරි? හරිද?
එහෙම කියන්නේ දරුවෝ ඔයාගෙන් අහලා බලන්න. ඔයාගෙන් ওই ජීවත් වෙන වටපිටාව ඇතුලේ ඔයාගේ ජීවිතේ ඔයා දන්න දේවල් තියෙනවා. අනිත් අය දන්න දේවල් තියෙනවා. තමනුත් දන්න, තමනුත් අනුතුත් දන්න, තමනුත් දන්න, අනිත් අය දන්න කෑල්ලක් තියෙනවා. ඒ කොටසෙන් තමයි මේ අපි මුණ ගැහෙන්නේ. ඔයා එදිනෙදා ජීවිතේ ගොඩක් තැන්වල මූ වෙන්නේ මෙන්න මේ කෑල්ලෙන්. හැබැයි තවත් කෙනෙකුගේ ජීවිතයේ තියෙනවා ඒ පුද්ගලයා දන්නේ නැති දේවල්. මෙන්න මේක හැබැයි අනිත් අය දන්නවා. සමහර ටික ඔයත් එක්ක කතා කරන අය දන්නවා. ඔයාට හොඳට සින්දු කියන්න පුළුවන්. සමහර ටික ඔයාට ඊට වඩා වෙන හැකියාවක් තියෙනවා. ඔයාට මිනිස්සුන්ව දැනෙනවා. ඔයාට වාගේ මිනිස්සු අනිත් මිනිස්සුන්ට තේරෙනවා ඒක. හැබැයි ඔයාට තේරෙන්නේ නැහැ. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් අයගේ ජීවිතවල ඒ පුද්ගලයා දන්නේ නැහැ. මගේ ජීවිතයේ තියෙනවා මම දන්නේ නැති. හැබැයි අනිත් මිනිස්සු දන්න කෑල්ලක්. දන්න හැකියාවක්. දක්ෂතාවයක් වෙන්න පුළුවන්. මොකක් හරි අරමුණකට යන මොරාල් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම හැම කෙනෙක්ගේම ජීවිතයේ තියෙනවා අඳුරු කාලයක්. අපි මේකට කියනවා සැඟවුණු පොට් එක මේක. එයාගේ ජීවිතය එයා දන්නවා. හැබැයි අනිත් අය දන්නේ නැහැ. ඔයාගේ අම්මා තාත්තගේ ජීවිතේ සමහර කරුණු එයාගේ හිතේ සැද කරගෙන ඉන්නවා. එළියට දෙන්නේ නැහැ. ඔයාගේ සමහර දේවල් තියෙනවා මේ වෙනකොට ඔයා තමයි දන්නේ. අනිත් අය දන්නේ නැහැ. ඔයාව හංගගෙන ඉන්නේ. මගේ ජීවිතේ සමහර දේවල් තියෙනවා. ඒව එළියට දෙන්නේ නැහැ. මම තමයි දන්නේ. සමහර විටක ඒක මට හයියක් සමහර තැන්වලදී. හැබැයි ඒක සමහර තැනකදී මට අවුලක් වෙන්නත් පුළුවන්. අනිත් අය දන්නේ නැහැ ඒක. අනිත් අය දන්නේ නැහැ. අපිට මිනිහෙක්ට 100% විනිශ්චය කරන්න බැරි වෙන්න මේ කෑල්ල කියන නිසා හැමෝටම. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙකුටම තියෙනවා දරුවෝ. ඒ පුද්ගලයා නොදන්න කොටස. අනිත් මිනිස්සු දන්නේ නැති කොටස. සමහර විට මේ කොටස මේ පුද්ගලයාව ඔසවලා තියෙනවා හරියට යෝහානිව ඔසවලා තිබ්බා වගේ. හරියට යෝහානිව එක රැයකින් මෙහෙක් කරද්දී ලෝකෙම එළියට ගියා. සමහර විට මේ කෑල්ල එයාවත් දැකලා නැතුව ඇති. අනිත් මිනිස්සු හීනෙන්වත් හිතලා නැතුව ඇති. හැම කෙනෙකුගේම ජීවිතවල තියෙනවා. ඒ නිසා මේක ගැන කියවන්න මම පොඩි අදහසක් දෙන්නේ. අන්තර්ජාලයට ගිහිල්ලා ඔයා හෙමිස්ෆියරේ ඉන්න වෙලාවට කියවන්න. මේකට කියන්නේ ජොහාරි වින්ඩෝ කියලා. ජොහාරි වින්ඩෝ සර්ච් කරාට පස්සේ ඔයාට මේ හැම කොටසක් ගැනම එක්ස්ප්ලেইন කරලා තියෙනවා ඒක ඇතුලේ. මේ හැම දෙයක්වලටම උදාහරණ සහිතව සාකච්ඡා කරලා තියෙනවා. ඒතර අපේ ජීවිතය ඇතුලේ කියන්නේ අපි දන්න දේවල් තියෙනවා. අපි නොදන්න දේවල් තියෙනවා. අපි දන්නවා හැබැයි අනිත් අය දන්නේ නැති දේවල් තියෙනවා. අපි දන්නේ නැති අනිත් අය දන්නේ නැති දේවල් තියෙනවා. ඉතින් මේ ඉගෙන ගන්න එන දරුවෝ හැම කෙනාම එහෙම තමයි. ඒතර අපිට මේ උගන්වන එක ඇතුලේ මෙන්න මේ තැන් මෙන්න මේ සංගවිලා කියන තැන් මේ දරුවන්ගේ මතු කරන්න වෙනවමයි. මතු කළ යුතුයි. එහෙම නැතුව අපිට බෑ මේ දරුවන්ව ලොකු දැනකට ගොඩනගන්න. මතක තියාගන්න දරුවෝ. ඒ නිසා ඔයාට අනිවාර්යෙන් ඉස්සරහට කියවන්න මම පොඩි අදහසක් දුන්නේ. බලන්න අපි තමයි අපේ ජීවිතවල හොඳම පරිච්ඡේදය නිර්මාණය කරන කෙනා. මංගාව විවිධ වැඩසටහන් ටිකක් තියෙනවා. මම කරන විෂය ඇතුලේ ඔයාලට දේවල් ඔලුවට දෙන්න. මේ අනුස් පරම්පරාවට ගැලපෙන විදියට ඔයාව පුහුණු කරන. හැබැයි අපි ඊට කලින් මොනවද මේ උසස් පෙළ අපිට ඉගෙන ගන්න තියෙන විෂයන් කියලා බලමු. එතකොට ඔයාට පුළුවන් දරුවෝ ඔයා දිහා බලන්න. ඔයාගේ ජීවිතය දිහා පස්සට හැරලා බලන්න. කිසිම දෙයක් කිසිම මිනිහෙකුට නැතුව කිසිම මිනිහෙක් මේ ලෝකෙට ඇවිල්ලා නැහැ. හැම මිනිහෙක්ම ලෝකෙට ඇවිත් තියෙන්නේ මොනවා හරි දක්ෂතාවයක් එක්ක, හැකියාවක් එක්ක, ශක්තියක් එක්ක. එතකොට මේ ඉස්සරහා ඉන්න හැම දරුවෙක්ම මොනවා හරි දක්ෂතාවයක්, හැකියාවක්, කුසලතාවයක් තියෙනවා. නැත්තම් අර කියන
ජෝහාරි වින්ඩෝ එක ඇතුලේ කොහේ හරි තැනක ඔයාගේ හැකියාව දක්ෂතාවය ස්ථානගත වෙලා තියෙනවා. තමන් තමයි මේක කියව ගන්න ඕනි දරුවෝ. තමන් තමයි මේක දිහා බලන්න ඕනි. තමන් තමයි මේක හිතන්න ඕනි. හරි. ඒතර ඔයාට පුළුවන් ඔයා දිහා බලන්න. හැබැයි මේ විදිහට නෙවෙයි. මේ විදිහට බැලුවොත් ඔයා ගාව තියෙන සියලු සම්පත් ඔයාට පේන්නේ නැහැ. ඒ නිසා මේ විභාගෙට සූදානම් වෙන්න කලින් හැම දරුවෙක්ම මට කොච්චර ශක්තිමත්ව මේ වැඩේ කරන්න පුළුවන්ද? ඒ වෙනුවෙන් මං ගාව මොනවද තියෙන සම්පත්? අම්මා තාත්තා ඉන්න එක සම්පතක්. සහෝදරයෙක් ඉන්න එක සම්පතක්. ඒකට ඕනි කරන භෞතික සම්පත් ටික තියනවා කියන්නේ ඒ සම්පතක්. ඕනකම කියන්නේ සම්පතක්. බලාපොරොත්තු කියන්නේ සම්පතක්. ඇඟ නලියන්න ඕනි, ගැහෙන්න ඕනි. පාඩම් කරන්න හිතෙන්නේ එතකොට. වැඩ කරන්න හිතෙන්නේ එතකොට. එහෙම කරොත් තමයි දරුවෝ අපිට තරගයක් දෙන්න පුළුවන්. ඒ නිසා ඔයා දිහා බලන්න ඕනකමින් බලහල්ලා දරුවනේ. උවමනාවෙන් බලහල්ලා. එතකොට Tamanට තේරෙනවා Taman ළඟ තියෙන දේවල්, සම්පත්, වටිනාකම්, හැකියාවන්. මොකද මේ ගමන යන්නේ Taman විසින් මේවා හඳුන ගන්න ඕනි. මම මේ ළමා දිනේ දවස් කියන්නේ නැතුව මේ ගමන යන්න බෑ. මතක තියාගන්න කොච්චර ගුරුහරුකම් දුන්නා මම දන්නවා වැටෙන තැන් අනන්තයි අප්‍රමාණයි. වැඩේ දමල ගහලා නතර කරන්න ඕනි මට බෑ මේ වදේ කියලා හිතෙන තැන් අනන්තයි අප්‍රමාණයි. ඒ වුණාට ඒ තැන්වල මොරාල් එකේ නෑ මම මේ වැඩේ කරනවමයි කියලා අල්ලගෙන ඉන්න කෙනා මාර කෙනෙක්. ඒ කෙනා ප්‍රතිඵලයක් දානවමයි. අපි එහෙම අල්ලගෙන හිටිය දරුවෝ. අපි දැක්ක බොහෝ තැන්වල අතාරිනවා නම් අතාරින්න සාධාරණ හේතු ඕන තරම්. හැබැයි අපි උසස් පෙළ අතහැරියේ නැහැ. මොන ප්‍රශ්නාවක් උසස් පෙළ වැඩේ වෙනුවෙන් කාලය වෙන් කරා. ඒ වෙන් කිරීමේ ප්‍රතිලාභ මම දැක්කා. මම වින්දා. මම පාඩම් කරපු පොත්පත් ටික දිහා බලලා මම ලියපු උත්තර කොට දිහා බලලා මම විශ්වවිද්‍යාලයට යන දවසේ පට්ට පිට එකක් මට ඇති වුණේ. ඒක ආයේ සල්ලි වලට ගන්න බෑ දරුවෝ. මොකද මම දන්නවා මම කොච්චර නිදි මැරුවද ඒ වෙනුවෙන් කියලා. මම කොච්චර ඇඟිලි අතරේ පෑන තියාගෙන උත්තර ලිව්වද ඒ වෙනුවෙන් කියලා. මම දන්නවා දරුවෝ. මම ඒ වෙනුවෙන් කොච්චර නැහුණද කියලා මම දන්නවා. ඒ නිසා මම කියන්නේ හැම කෙනෙක්ටම මේ වැඩේ කාලේ මෙහෙම කරද්දි ගෙවෙනවා. ඒ නිසා මේ කතා කරන එක ආයෙ එන්නේ නැහැ කවදාවත් ජීවිතේ. ලබන සතිය ආයෙ පන්තියට වාඩි වුණාට පස්සේ ඒ පන්තියේ ඒ පැය දෙක කවදාවත් ආයෙ එන්නේ නැහැ. ඒ වගේ තමයි ඔයාගේ ජීවිතේ පැය 24 මුල ගෑනේ හැම තැනක්ම ආයෙ එන්නේ නැහැ. ඒ නිසා ඒක අවබෝධ කරගෙන ඒක අදහස තේරුම් අරගෙන ඒ එන දෙයට මූණ දුන්නොත් ඒ වැඩේට වා උපරිම සාධාරණයක් කරනවා. මේ අද දවසේ මේ දැන් කරන වැඩේ ආයෙ කවදාවත් වෙන්නේ නැහැ. ඒ නිසා මට පුළුවන් උපරිමේ මම මේ වෙලාවේ කරනවා. ඒ වගේ හැම වෙලාවෙම දරුවෝ ඔයාට නියම වෙලා තියෙන වැඩ කොටස උපරිමේ කරන්න. ඒක කරන්න නම් තමන්ම අඳුර ගන්න ඕනි. තමන් අඳුර ගන්න නම් තමන්ට තමන් දිහා බලන්නම වෙනවා දරුවෝ. මතක තියාගන්න. එහෙම වුණොත් විතරයි මේ ගමන යන්න පුළුවන්කම ලැබෙන්නේ තමන්ට. හරිද? එතකොට මෙන්න මෙතන තියෙනවා ඔයාලා මේ කලා විෂය ධාරාවට අදාළව විෂයන් තෝරාගැනීමේ ප්‍රධාන කාණ්ඩ කීපයක්. මම කතා කරන්නේ අනිත් දේවල්. අපි කතා කරන්නේ කලා විෂය ධාරාව සම්බන්ධයෙන් විතරයි. එතකොට මතක තියාගන්න දරුවෝ ඔයාගේ හිතට වැඩිපුරම කැමති විෂය තමයි ඔයා තෝරගන්න ඕනේ. තමන්ට වැඩිපුරම දැනෙන කෑල්ල තමයි තමන් අල්ල ගන්න ඕනේ. කාගේවත් බලකිරීමකට අක්කා කරපු නිසා, අයියා කරපු නිසා, නැන්ද කරපු නිසා, මාමා කරපු නිසා, සර් කරන නිසා, අර සර් කියපු නිසා, මේ මල්ලි කියපු නිසා, ලොකු අම්මා කියපු නිසා එහෙම එපා දරුවෝ. ඔයා තෝරගන්න විෂයන් තුනේ එක විෂයක් හරි ඔයාගේ හිතට දැනෙන විෂය තෝරගන්න. මුන්න විෂය වුණත් කමක් නැහැ. මුන්න විෂය වුණත් කමක් නැහැ. ඊට පස්සේ බලන්න නීත්‍යානුකූලව චක්‍රලේඛනානුකූලව උසස් පෙළට මම මොනවද අනිත් විෂයන් විදියට තෝරගන්නේ කියලා. එතකොට මම මෙතන කතා කරන්නේ
අපේ මේ විෂය නිර්දේශයේ කොටස් කීපයකට බෙදෙනවානේ කලා විෂය ධාරා. කලා විෂය ධාරා. හරිද? එතකොට ඒකේ පළවෙනි එක විදියට දක්වලා තියෙන්නේ සමාජ විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන. සමාජ විද්‍යාව හා ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂයන්. හරිද? මේකට අදාළ විෂය කාණ්ඩය. දෙවනි කාණ්ඩය වෙන්නේ ආගම් හා ශිෂ්ටාචාර විෂයන්. ශිෂ්ටාචාර විෂයන් දෙවනි කාණ්ඩය. තුන්වෙනි කාණ්ඩයේ විෂයන් තමයි සෞන්දර්ය විෂයන්. හතරවෙනි කාණ්ඩයේ දරුවනේ භාෂාඥාන විෂයන්. හරිද? එතකොට හැම දරුවෙක්ම දරුවෝ විෂයන් තුනක් තෝරගන්න ඕනි. ඊට අමතරව ඉංග්‍රීසි විෂයට සාමාන්‍ය ඉංග්‍රීසි විෂයට මුහුණ දෙන්න ඕනි. ඊට අමතරව පොදු පරීක්ෂණය සාමාන්‍ය පොදු පරීක්ෂණය ඊට පස්සේ තොරතුරු තාක්ෂණය මේ තුනට මුහුණ දෙන්න ඕන. තෝරගන්නවා විෂයන් තුනක්. එහෙම නෙමෙයි. එතකොට දැන් මේ වැඩේට එනකොට හැම දරුවෙක්ම ආස එකක් තියෙනවා. නැටුම් වලට ආසයි, සින්දු කියන්න ආසයිනේ. භාෂාවකට ආසයි, මොකක්hari Tamanට නාට්‍ය ආරංග කලාවට ආසයි, මොකක්hari එහෙම වදින කෑල්ලක් තියෙනවා. ඒ ආසික කරන්න දරුවෝ මතක තියාගන්න. කාටවත් බලපෑමකට ඒක නතර කරන්න එපා. හිතට වැඩිපුරම දැනෙන එක ආසයක කරන්න. මොකද මම අර කිව්වනේ සමහර තැනක ඔයාලට මේක අතාරින්න වෙනවා. සමහර තැන්වල මම කියන්නේ හැම දරුවෙකුට. ඔයා එන්නකො. ඇවිත් මේක ඇතුලේ ජීවත් වෙන්නකො. අර සාමාන්‍ය පෙර වාගේ පරිසරය මේ අම්මා තාත්තා අපිත් එක්ක ඉන්නවා. අපේ අතින් අල්ලගෙන යනවා එනවා. දරුවෝ මේ සිස්ටම් එක මේ වටපිටාව වෙනස් වෙනවා. ඒක මම අත්දැකීමෙන් කියන්නේ. මම ඒක දැකලා තියෙනවා දරුවන්ගේ වෙනස් වෙනවා. එතකොට අපි මූල දෙන සමහර තැන්වලදී අපිට සමහර කලකිරීම ඇති වෙනවා. කඩා වැටීම් ඇති වෙනවා. ඒ තැන්වලදී මුකුත්ම හවුහරණක් නැති වුණොත් අර ඔයාගේ හිතේ ඇතුලේ කැකෑරිච්ච වැඩිපුරම ආස දැනුණු විෂය ඔයා ඒකේ එල්ලෙනවා. ඒකේ එල්ලිලා හරි උසස් පෙළවල එල්ලිලා ඉන්නවා. මතක තියාගන්න. ඒ නිසා Tamanට දැනෙන විෂයක් තියෙනවා නම් දෙපාරක් හිතන්න එපා දරුවෝ. ඒක හොයන්න. ඒක තෝරන්න. එතකොට මේකට අදාළව තියෙන தත්ත්වය තමයි මේ කියන අංශ හතරෙන් පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. පොදුවේ මම කියන්නේ වා මොන විෂය තේරුවත් මෙන්න මෙහෙම වාට කරන්න කියලා තමයි මේට අදාළ අධ්‍යාපන අමාත්‍යාංශයේ විභාග දෙපාර්තමේන්තුවේ ඒවැය තියෙන පක්‍රලෙත් කියවන්න බලන්න. මම මේ තොරතුරු හොයාගන්නේ ඒවට නිහිල්. හරි. මෙන්න මෙතනින් මම මේකේ විෂයන් මොනවද කියලා කියන්නේ නැතුව පොදුවේ කියන්නම්. මේ උසස් පෙළ කරන හැම දරුවෙක්ටම පොදු කරුණක් තමයි පොදු සිද්ධාන්ත ටික. මෙතනින් අනිවාර්යෙන් විෂයක් කරන්න ඕනි. එකක් කරන්න ඕනි කියන්නේ. මෙතනින් ඒ කියන්නේ සමාජ විද්‍යාව හා ව්‍යවහාරික සමාජ අධ්‍යයන කාණ්ඩයෙන් එකක් තෝරගෙන කරන්න ඕනි එක විෂයක්. මේ උසස් පෙළ කරන දරුවට කලාංශයෙන් පුළුවන් ඕනි නම් මෙතනින්ම තව විෂයක් තෝරගන්න. ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ දරුවට ආයෙත් පුළුවන් ඕනි නම් මෙතනින් තුන්වෙනි විෂයක් තෝරගන්න. ඔතන පළවෙනි නියමය. මේ මුල් කාණ්ඩයෙන් එක විෂයක් අනිවාර්යෙන් කරන්න ඕනේ. එහෙම නැත්නම් එයාට
විෂයන් දෙකක් කරන්න පුළුවන්. ඒක අනිවාර්ය නෑ. විෂයන් තුනම කරන්නත් පුළුවන්. ඒකත් අනිවාර්ය නෑ. හැබැයි කරන්න පුළුවන්. එකක්. මේකෙන් විෂයක් තෝරගන්නේ නැති අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ මේකෙන් විෂයක් අනිවාර්යෙන් තෝරගත යුතු නැති අවස්ථාවක් තියෙනවා. මෙතනින් විෂයක් අනිවාර්යෙන් කරන්න ඕනේ. දෙකම කරන්නත් පුළුවන්, තුනම කරන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි සමහර අවස්ථා කීපයක් තියෙනවා මෙතනින් අවශ්‍ය නැති. ඒක මම අර කිව්වේ දරුවෙක් කැමති වෙන්න තැන තමයි තෝරන්නේ. කැමති වෙන තැන තමයි තෝරන්නේ. ඉස්සෙල්ලාම තමන්ගේ දැනෙන විෂය තමයි තෝරන්නේ. හරි. ඒ මොනවද කියලා මම අවස්ථා කියන්නේ. මෙන්න එකක් තමයි දරුවෝ මෙන්න මේ අවස්ථාව. මම මේක නෝට් ඩවුන් කරගත්තා. ඒ කියන්නේ හැම දරුවෙකුටම පුළුවන් මෙන්න මේ භාෂා විෂයන් වල මේ භාෂා විෂය මේක කොටස් තුනකට බෙදෙනවා. මෙන්න මේ භාෂා විෂයන් වල මේ පළවෙනි කොටසේ තියෙන සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන විෂයන් තුනම කරන්න පුළුවන්. මතක තියාගන්න. මෙයා භාෂා විෂයන් තුනක් තෝරනවා නම් මේ තුන තමයි තෝරන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් වාගේ අනිත් කාණ්ඩ දෙකේ තියෙනවනේ මෙතන. විෂයන් දෙකක් තෝරන්න පුළුවන්. හරිද? දැන් කවුරු හරි කෙනෙක් මේ භාෂා විෂයන් තුනම තෝරනවා නම් එයා මෙතනින් එකක් තෝරන්න අවශ්‍ය නැහැ. සිංහල භාෂා විෂයන් තුනම තෝරනවා නම් මේ කියන තුනම තමයි තෝරන්න ඕනේ. මේ විෂයන් තුන තෝරනවා නම් මෙතනින් එකක් තෝරන්න අවශ්‍ය නැහැ. එතකොට ඒක එකක්. ඊට පස්සේ මේ භාෂා සංකලනයක් තෝරනවා නම් කවුරු හරි දරුවෙක් සිංහලයි දෙමළයි මෙතන තියෙන සංස්කෘත තෝරනවා නම් ඒ කෙනාටත් ඒක කරන්න පුළුවන්. එතකොටත් එයා මෙතනින් විෂයක් තෝරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. සරල දහසක් මම කියන්නේ. ඊට පස්සේ පුළුවන් ඕනේ නම් මේ භාෂා විෂයන් දෙකක් එක්ක මේ සෞන්දර්ය කාණ්ඩයේ විෂයක් තෝරන්න. සංගීත නැතුම් චිත්‍ර එක්ක මේ ආගම හා ශිෂ්ටාචාර විෂයක් තෝරන්න. හරි. එක්ක මෙතනින් දෙකක් එක්ක මෙතනින් එකක් තෝරගන්න පුළුවන්. එක්ක මෙතනින් එකක් තෝරගන්න පුළුවන්. එහෙම වුණාට පස්සේ මෙතනින් විෂයක් කරන්න අවශ්‍ය නැහැ. කාරණා තුන පැහැදිලිද? සමාජ හා ව්‍යවහාරික සමාජ අධ්‍යයන කාණ්ඩයෙන් අනිවාර්යෙන් එකක් කරන්න ඕනි. දෙකම කරන්නත් පුළුවන්, දෙකක් තුනක් කරන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. මෙතනින් අනිවාර්යෙන් එකක් තෝරගන්න ඕනේ නැති අවස්ථාවකුත් තියෙනවා. කවුරු හරි දරුවෙක් භාෂා විෂයන් වල පළවෙනි කාණ්ඩයේ භාෂා තුනම කරනවා නම් මෙතනින් තෝරන්න ඕනි නැහැ. කවුරු හරි දරුවෙක් භාෂා කාණ්ඩයේ සහ මේ අන්තර් අපි කියනවා එතන භාෂාවේ සංකලනය, ඒ කියන්නේ මේ අනිත් කාණ්ඩ දෙකෙන් එකකුත් එක්ක කරනවා නම් එයා භාෂා දෙකකුයි මෙතනින් එකකුයි භාෂා විෂයන් ඇතුළේ කරනවා. මෙතනින් තෝරන්න ඕනි නැහැ. මම මේ මොනවද කියලා වෙනම ලියලා තියෙන්නේ. එකින් එක ඒවා මතක තියාගෙන කියනවා නේද? අපි ලියලා තියෙන්නේ මම ඔක පෙන්නන්නම්. ඊට පස්සේ කවුරු හරි දරුවෙක් මේ භාෂා විෂයන් වලින් දෙකකුයි එක්ක සෞන්දර්ය විෂයන්ගෙන් එකක් එක්ක ආගමික හා ශිෂ්ටාචාර විෂයන්ගෙන් එකක් තෝරනවා නම් මෙතනින් කරන්න ඕනේ නැහැ. එහෙමයි තියෙන්නේ. ඔන්න ඒ කාර්යය. ඊට පස්සේ කවුරු හරි දරුවෙක් මෙන්න මෙතනින් දැන් මෙතනින් එකයි කරන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ.
මෙන්න මෙතනින් කවුරු හරි දරුවෙක් ආගමක් තෝරනවා නම් ඒ කියන්නේ අපි හිතමුකෝ Hindu කියලා. එයාට බෑ ඒ ආගමට අදාළ ශිෂ්ටාචාර විෂය තෝරගන්න. අන්න එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ බෞද්ධ ධර්මයේ කවුරු හරි තෝරනවා නම් බෞද්ධ ශිෂ්ටාචාරය කරන්න බෑ. ඉස්ලාම් ධර්මයේ තෝරනවා නම් ඉස්ලාම් ශිෂ්ටාචාරය කරන්න බෑ. Hindu ධර්මයේ තෝරනවා නම් Hindu ශිෂ්ටාචාරය කරන්න බෑ. ඒ වගේ. එතකොට ඒ කාරණාව ආට පැහැදිලි. මෙන්න මෙතන තියෙන විෂයන් මොනවද? ඔයාට විෂයන් එකක් තෝරන්න ඕනේ නැත්නම් දෙකම තේරුම් හැකි නැත්නම් තුනම තෝරන්න පුළුවන් කාණ්ඩයේ විෂයන් මොනවද? සමාජ විද්‍යාව ව්‍යවහාරික සමාජ අධ්‍යයන කාණ්ඩේ. එතන තියෙන විෂයන් තමයි මේ තියෙන්නේ. ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සංනිවේදනයේ නැත්නම් මීඩියා, භූගෝල විද්‍යාව, ඉතිහාසය කොටස් කීපයකට බෙදෙනවා. ගෘහාර්ථික විද්‍යාව, තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය නැත්නම් ලොජික්, ගිණුම්කරණය හෝ ව්‍යාපාර සංඛ්‍යානය, කෘෂි විද්‍යාව, ගණිතය, තාක්ෂණ වේදය කියන විෂය. තාක්ෂණ වේදයේ විෂයන් ගෙන් එකක්. හරි ඔක්කොම නෙවෙයි එකක්. තොරතුරු හා සංනිවේදන තාක්ෂණය ICT. මේවෙන් එකක් තෝරන්නත් පුළුවන්, දෙකක් තෝරන්නත් පුළුවන්, තුනම තෝරගන්නත් පුළුවන්. දැන් අපි කිව්වා තෝරගන්න බැරි අවස්ථා මොනවද කියලා. ඕනම දරුවෙකුට පුළුවන් මේ කියන කාණ්ඩයෙන් එකක් තෝරගන්න. හැබැයි කිසිම දරුවෙකුට බෑ මේ කාණ්ඩයෙන් ශිෂ්ටාචාර විෂයයි ආගම් විෂයයි දෙකම තෝරගන්න. බෞද්ධ ආගම බුද්ධ ධර්මයේ කවුරු හරි ඉගෙන ගන්නවා නම් ශිෂ්ටාචාර විෂය කරන්න බෑ. ගොඩක් දරුවෝ ශිෂ්ටාචාර විෂය තමයි තෝරගන්නේ. හරි. එතකොට ඒක එහෙම වෙන්නේ. සෞන්දර්ය විෂයන් වලිනුත් තුනම කරන්න බෑ කිසිම වෙලාවක. අර භාෂා විෂයන් වල සිංහල දෙමළ ඉංග්‍රීසි කරා වගේ සෞන්දර්ය විෂයන් වල මේ තුනම කරන්න බෑ. එකයි තෝරගන්න පුළුවන්. ඒ කියන කාණ්ඩයට අදාළ. එතකොට මෙතනින් අනිවාර්යෙන් කරන්න ඕනි නැති අවස්ථා කිහිපයක් තියෙනවා. ඒ වුණාට ලංකාවේ හැම පාසලකම එකම මට්ටමකින් දරුවන්ට උසස් පෙළට විෂයන් තෝරගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතු තියෙනවා දරුවෝ. ඒකට හේතුව හැම පාසලකම එකම විදියට සම්පත් නැහැ. හැම පාසලකම එකම විදියට ඒ වෙනුවෙන් මතපිටාවක් නැහැ. ඒ නිසා බකට් වලට දාලා තියෙන විෂයන් ගොඩක් ඒවා එකිනෙකට එකක් ක්ලාස් වෙනවා. ඒ නිසා සමහර දරුවෝ තෝරගෙන යන විෂය තමන් යන ඉස්කෝලේට ගියාට පස්සේ තෝරන්න බැරි වෙනවා. එතකොට සමහර විටක තමන්ට සිද්ධ වෙනවා මොනව කරන්නද? තමන් අර ආසාවෙන් තෝරගත්තු විෂයක් තියාගෙන තව විෂයක් මාරු කරන්න. ඒ නිසා මේ ඕන දරුවෙකුට ඒ තත්ත්වයට මුහුණ දෙන්න වෙයි ඔබේ පාසල ඇතුළේ. එතකොට අපි එක්ස්ට්‍රා විෂයක් අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න ඕනි. මම මෙන්න මේ විෂයන් කරනවා. හැබැයි මොනවා හරි හේතුවක් උඩ මේ විෂයන් කරගන්න බැරි වුණොත් මේ තෝරගත්තුම විෂයන් පාසලේදී මට සිද්ධ වෙනවා තවත් විකල්ප විෂයකට යන්න. මම කියන්නේ හතරක් කරන්න බෑ. හැබැයි ඔයාට පුළුවන් එතකොට එකක් අතෑරලා එකක් මේවා කරන්න. හරිද? එතකොට ඔයාලා දැන් තීරණය කරන්න මේවට අදාළව තියෙන විෂයන් හොඳට බලලා මේවා ඉසෙට්කෝ එක මෙන්න මේවට වැඩි මේවට අඩුයි කියලා නිශ්චිත කරන්න බෑ දරුවෝ. ඒකට හේතුව දැන් මම ඉගෙන ගත්තේ උසස් පෙළට දේශපාලන විද්‍යාවයි මේ මගේ කාලේ. සිංහලයි බෞද්ධ ශිෂ්ටාචාර විෂය. හරි. එතකොට පස්සේ 2005 මම උසස් පෙළ ලියන්නේ. ඊට පස්සේ කාලේ වෙනකොට අලුත් විෂයන් ආයෙ එකතු වෙලා ජනප්‍රිය තව විෂයන් දරුවකට වර්ධනය වෙනවා. මීඩියා විෂය වර්ධනය වෙනවා. නේ තර්ක ශාස්ත්‍රයේ විෂය, භූගෝල විද්‍යාව විෂය, ICT විෂය පුදුමාකාර ජනප්‍රියයි දරුවකට. ඒතර ඒ විදිහට දරුවා කරේ මේ වෙනකොට අලුත් විෂයන් ගොඩක් ගොඩ නැගෙනවා. මම කියනවා වාගේ අමතිම විෂය මොකක්ද? ඒකේ විෂය මුලින්ම තෝරන්න.
අපිට මේ මොන විෂය කරත් ඒ විෂයන් වල විසිට්කෝ එක ඒ වසර අනුව වෙනස් වෙනවා. හේතුව ඒ වසරේ දරුවෝ ප්‍රමාණය මුණ දෙන විභාගයේට ඔවුන් ගන්න ලකුණු වල සාමාන්‍ය අගය ඒ සියල්ලමත් එක්ක තමයි විසිට්කෝ එක තීරණය කරන්නේ. හරි. ඒ නිසා ඔයාට මොන විෂයේ තේරුවත් ගැටලුවක් නැහැ. ඔයාලට පුළුවන් ඔයාලගේ උපරිමයේ දැම්මොත් හොඳම ප්‍රතිඵලයකට යන්න. උපරිමයේ දුන්නොත් හොඳම ලකුණකට යන්න. හරි. එතකොට ඔන්න දැන් මම හොඳ විෂයක් තෝරගන්න ඕනේ. ඒ වෙනුවෙන් මම කැපකිරීමක් කරන්න ඕනේ. මට ඒ වෙනුවෙන් ශක්තිමත් සම්පත් ප්‍රමාණයක් තියෙනවා. ඒ සම්පත් ප්‍රමාණය භාවිතා කරලා මට අනිවාර්යෙන් ගමනක් යන්න තියෙනවා. දැන් ඔයා තමයි ඒක තීරණය කරන්න ඕනේ. ඒක Taman හිතන්න දරුවෝ. මෙන්න මෙහෙම විෂයන්. එතකොට මේ තොරතුරු ටික ගන්න මගින් ඉල්ලන්න මේ විෂයන් වෙබ්සයිට් වලට යන්න. ඔයා සොයන්න අධ්‍යයනයක් කරන්න. ඔය ෆෝන් එක අරගෙන ගහලා බලන්න. ජාතික අධ්‍යාපන ආයතනයේ ඒවැය තියෙන වෙබ්සයිට් වල තියෙන කරුණු බලන්න. එහෙම පොඩි කැපකිරීමක් ගෙදර ඉඳගෙන සොයන්න කරන්න ඕනි. මම දන්නේ මේ මම කියන්නේ මගේ ගාව තියෙනවා වැඩපිළිවෙලක්. මගේ ගාව තියෙනවා ළමයෙක් උසස් පෙළට සූදානම් කරන වැඩපිළිවෙලක්. ඒක මම අත්දැකලා තියෙනවා. ඒක මම ඇචීව් කරගලා තියෙනවා. ඒක කරන්න වෙන මුකුත් අවශ්‍ය නැහැ. මගේ ගෙදරින්ම මම ඒක පටන් ගන්න තියෙනවා. මගේ නංගි මගේ මල්ලිලා දෙන්න ඒ සියලු දෙනා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ලබන අය සහ මේ වෙනකොට සමහරෙක් දැන් අවුට් වෙනවා. එතකොට උන්ගේ ඔලු ගෙඩිය තමයි මම හැදුවේ. මම පාඩම් කරපු සිස්ටම් එක අද කාලෙට ගැලපෙන විදිහට වෙනස් කරලා දරුවොත් එක්ක බෙදා ගන්න පුළුවන් වැඩක් මං ගාව තියෙනවා. ඒ නිසා මේ පන්තියකදී අපේ ඔන්ලයින් පන්තියේදී කියන්න ඕනි විශේෂ කරුණු කීපයක් තියෙනවා. එතකොට ඔයා තමයි තීරණය කරන්නේ. හරි. ඔයා තමයි හිතන්නේ. ඔයා තමයි මේ තීරණේ ගන්න ඕන. මේ බලන්න පොඩි කතාවක් තියෙනවා. මේක ඔයාට දැන් තේරෙන්නේ නැති. ඔයා යනවා ඔයාගේ වාහනේ එලවගෙන මෙන්න මේ වගේ දැන් මට නම් මේ වෙලාවේ වහිනවා. මේ වගේ වැස්ස තියෙන වෙලාවක හවසට. ඔයා යනකොට පාරේ ඔයාගේ වාහනේ සීට් දෙකයි තියෙන්නේ අලුත් වණ්ඩියක්. හැබැයි 4 දෙනෙකුට යන්න බෑ. ඔයාට හම්බ වෙනවා බස් හෝල්ට් එකකදී 3 දෙනෙක්ව. එක්කෙනෙක් an old lady who looks as if she is to die. වයසක ගොඩක්ම වයසක අත්තම්ම කෙනෙක් ඔයාට හම්බ වෙනවා. මේ බස් හෝල්ට් එකේ ඉන්නවා. ඔයා දකිනවා. මේ බස් හෝල්ට් එකේම ඉන්නවා තව කෙනෙක්. ඒ කෙනා ඇවිල්ලා ඔයාගේ ජීවිතයේ අතීතේ ඔයාගේ ජීවිතේ බේරපු කෙනෙක්. ඔයාගේ ජීවිතේ බේරපු කෙනෙක්. ලොකු උදව්වක් කරපු ඔයාගේ යාළුවෙක්. තව කෙනෙක් ඉන්නවා ඔතන ওই හෝල්ට් එකේම. ඔයා මාස කාලයක් තිස්සේ බලාගෙන ඉඳපු ඔයාගේ ඩ්‍රීම් චරිතේ. සමහරකට ඔයාගේ අනාගත සහකරුවා කියලා ඔයා හිතාගෙන ඉන්න කෙනා වෙන්න පුළුවන්. දැන් ඔයාගේ සීට් එකයිනේ තියෙන්නේ. ඔයාට එක්කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන්. ඔයාගේ එක පැසෙන්ජර් කෙනෙක් විතරයි ඔයාගේ කාර් එකේ දාගන්න පුළුවන්. දැන් ඔයා ශනික තීරණයක් ගන්න ඕන. අර වයසක ජීවිතයේ සැබෑ සමය ගත කරන කාගේවත් හවුහරක් නැති අත්තම්මට උදව්වක් කරනවද? නැත්නම් තමන්ගේ ජීවිතයේ එක කාලයකදී තමන් ආරක්ෂා කරපු තමන්ගේ ජීවිතයේ කාලයකදී බේරලා දුන්නු කෙනාට උදව්වක් කරනවද? නැත්නම් තමන්ගේ අර සිහින කුමරට හෝ කුමරියට උදව්වක් කරනවද කියලා. එතකොට දරුවොත් එක්ක මේක බෙදා ගන්නකොට දැන් ඔයා නිකන් හිතන්නකො මං කාටද උදව් කරන්න කියලා. මේ වගේ තත්ත්වයකදී නම් මං කාටද උදව් කරන්නේ? මේ කතාව අහලා තියෙන සමහර දරුවෝ. පන්තිවා කාටද උදව් කරන්නේ? මේ නෙත් මේවා කාටද උදව් කරන්නේ? එනවද මම? මේ වගේ වෙලාවක නැත්නම් දමල ගහලා යනවද යන්න? මුන් එක එක්ක මට වැඩක් නැහැ කියලා.
අර අසරණ අම්මට කියලා දාලා තියෙන දරුවෙක්. ආයේ පාරක් මේ පොඩ්ඩක් කතා බහ කරන්න කවුද කියලා. ආයේ සමහර දරුවෝ මුණ ගැහෙන එකක් නෑ ජීවිතේ අපි. නමුත් මේ අවස්ථාව පොඩ්ඩක් ගන්න ඕනේ. සමහර දරුවෝ මුණ ගැහි සමහර දරුවෝ නෑ. කාට උදව් කරන්නේ? මේකට අපි වැඩසටහන් කරද්දී මේ වැඩසටහනේ එක උත්තර කියනවා. සමහරු අත්තම්මට කියනවා. සමහරව එකපාරක් තමන්ගේ ජීවිතේ බේරගත්ත කෙනාට කියනවා. තවත් සමහරු මෙච්චර කල් මම බලාගෙන හිටියේ දැන් අවුරුදු ගාණක් තිස්සේ මෙයා හම්බ වෙනකම් එයා හම්බුනාට පස්සේ යාව උදාහරණ නැහැ. තමන්ගේ සිහින කුමරට හරි කුමරිට හරි කියලා කියනවා. හැබැයි දරුවෝ අපි ගන්න තීරණ තමයි වැදගත් වෙන්නේ. මම මේක හොයාගත්ත තැන තිබුණේ මේකට අපූර්ව පිළිතුරක්. ඒ තමයි මේ පුද්ගලයා කාර්යකින් බහැලා එයා ගිහින් කාර්යකේ අතුරු දෙනවා මෙන්න මේ කියන තමන්ගේ ජීවිතේ බේරගත්ත තමන්ගේ යාළුවා විශ්වාසයි දීලා කියනවා මේ අත්තම්මට හෙල්ප් එකක් දෙන්න එයාට එයා ඉන්න තැනකට දාගෙන යන්න වාහනේ අරගෙන කියලා. ඉතුරු ටික වාඩි ඉස්සාගත්ත හැකේ. ඊට පස්සේ තමන්ගේ තියෙන කුමරත් එක්ක පයින් ගියත් මොකදනේ? අන්න එහෙම. අපි ගන්න තීරණ තමයි දරුවෝ වැදගත් වෙන්නේ. මතක තියාගන්න. ඒ නිසා ඔයාට ගොඩක් තැන් හම්බ වෙයි මේ යන ගමනේදී එක තීන්දුව තීරණ ගන්න වෙන. හොඳම තීරණේ ගන්න දරුවෝ දෙපාරක් හිතන්න එපා. ඒකට ටික මොළගෙඩි හුරු කරන්නයි ඕනි. හරි. විෂය උගන්වන්න නෙවෙයි මම මේ අද දවසේ සූදානම් කරේ. චූටි පණිවිඩයක් ඔයාලට දෙන්න. ඒවා දිලිව කරගන්න අපිට මේ තියෙන සම්පත් ප්‍රමාණය කොච්චර සාර්ථකද කියලා ගැටලු තිබුණාට මේවා දියුණු වෙනවා දරුවෝ ලංකාවේ. ටික දියුණු වෙනවා මතක තියාගන්න. ඒ නිසා මේ ඔන්ලයින් ක්‍රමවේදය ආපස්සට හැරෙන්නේ නැහැ. එතකොට අපිට සිද්ධ වෙනවා ඒකත් එක්ක සමහර දේවල් ෂෙයා කරගන්න. හරි. ඔයාලා ඒකයි කියන්නේ මේ වැඩේදී තමන් හනියම තමන්ගේ මනසත් එක්ක කරන ගනුදෙනුව හරි වැදගත් කියලා. ගන්න තීරණයි වැදගත්. අපි මොකද කරන්නේ ඇත්තටම කියන එක බොහොම වැදගත් ඒ වෙලාවේ. ඒ මොකද විතරයි අපිට පුළුවන් වෙන්නේ. 16ක් හිටියා. හරි. එහෙම හිතියොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ වෙනස් කෙනෙක් වෙන්න මතක තියාගන්න. අලුත් කෙනෙක් වෙන්න. ඒ වෙනස් වෙන කෙනා තමයි ලොකුම ප්‍රතිඵලයකට යන්නේ. ඒ වෙනස් වෙන කෙනා තමයි අපූර්ව ප්‍රතිඵලයකට යන්නේ. ඒ නිසා අනිත් අයගේ දේවල් වැඩක් නෑ දරුවෝ. අනිත් අය එක්ක තරගයක් හදාගෙන වැඩක් නෑ. Taman කරන දේ ගැන හිතන්න. Taman කරන දේ ගැන විශ්වාසය තියන්න. ඒ දේත් එක්ක ජීවත් වෙන්න. එතකොට ඔයාලට එකෙම සාර්ථක තමයි. හරි. හරි. එතකොට දැන් මම මගේ වැඩසටහන ගැන පොඩි විස්තරයක් කරන්නම්. අපිට තියෙන පොඩි වෙලාවක් එක්ක දේශපාලන විද්‍යාවනේ මම උගන්වන්නේ. දේශපාලන විද්‍යාව විෂය ඉගෙන ගන්න කැමති දරුවන්ට ඕනෑම විෂයක් එක්ක ඒක කරන්න පුළුවන්. ඒ මොකද්ද කියලා ගැටලුවක් නැහැ. හැබැයි මම මේ පන්තිය කරන විදිය ගැන පොඩි පණිවිඩයක් දෙන්න. අපේ මේ ඔන්ලයින් පන්තිය ඔන්ලයින් පන්තියක් තමයි. එතකොට මම මේ පන්තිය කරන්නේ දරුවෝ ඔන්ලයින් විතරයි. එතකොට මගේ ගාම තියෙනවා මේකට වැඩසටහන. ලංකාවේ ඔන්ලයින් පන්තියකින් මගේ ටාගට් එක ලංකාවේ ප්‍රථමයෙන් ගිහි කරන එක. උසස් පෙළ කලාන්තේ. මේ වෙනුවෙන් මම කරන වැඩසටහන මම සූදානම් කරලා තියෙන්නේ. මම මොකද්ද කරන්න කියලා තාම හිත නෑ. මම මෙන්න මේකයි කරන්න කියලා හිතලා ඉවරයි. මම දන්නවා මේකට සම්බන්ධ වෙන්න ලංකාවේ කොහෙන් හරි දරුවෝ කීප දෙනෙක් සම්බන්ධ වෙනවා. මම දිස්ත්‍රික්කයේ පළවෙනියෙක් වුණා. ඒ මගේ උපන් නගරේ රත්නපුර. මේ දිස්ත්‍රික්කයේ පළවෙනිම බවට මම පත් වෙනවා උසස් පෙළ කලාන්තේ. ලංකාවෙම 12 වෙනියා වෙනවා මම.
803යි 66යි 0.8 තමයි මගේ ඉන්ඩෙක්ස් නම්බර් එක 2005. දිස්ත්‍රික්කයෙන් පළවෙනියා වෙන්නේ මම. උසස් පෙළට වැඩක් කරලා. පැහැදිලි වැඩක් කරලා. පේපර් එකට සූදානම් වෙලා. ඒ වෙනුවෙන් නියම මතක හිටින වැඩ ටිකක් කරලා. ඒ වැඩ ටික මංගාව තියෙනවා. ඒ වැඩ ටික තව කෙනෙක් ලවා කරගෙන කලාව දෙකක් නෑ මම දන්නවා. ඒක ආයෙ පුරුදු වෙන්න ඕනේ නෑ මට. ඒ නිසා මම මේ වැඩි මගේ ගාව තියෙන දේ මම දරුවොත් එක්ක බෙදා ගන්නවා. ඒ බෙදාගද්දී මේක ඔන්ලයින්ම විතරයි කරන්නේ. හැබැයි මට මෙන්න මේ පුහුණුව තමයි දරුවෙක්ගේ හදන්න ඕනේ. මොකද මගේ පන්තියේ පළවෙනි කාරණාව ඔයා තෝරගන්න ඕන පන්තියක ඔයාට හොඳ සිද්ධාන්ත ලස්සන නෝට් එකක් සෙට් වෙන්න ඕනේ. හැම පාඩමකටම. ඒක තමයි ඔයා පාඩම් කරන්නේ. ඒක තමයි ඔයාගේ ගොඩ යන්න තියෙන බෙහෙත. ටියුට් එකකින් මේ වැඩේ කරන්න බෑ. මේ වැඩේ කරන්න පුළුවන් එකම ක්‍රමේ ලියලා. ඔයාගේ අත් දෙකෙන් ලියලා. ඒ නිසා අපි පන්ති අපි මෙන්න මේ හැම පාඩමකටම පිළිසිදු පිළිවෙලක තියෙන අපූර්ව කියවන්න ආස හිතෙන සටහනක් දෙනවා. මතක තියාගන්න. ඒක අත්‍යවශ්‍යමයි. ඒත් එක්කම මේ පුහුණුව හදන්න ඕනේ. එතකොට මේ මම එක දවසකදී උගන්වන්නේ ළමයි 10ක කණ්ඩායමකට විතරයි. 100 200 දාගෙන මේ වැඩේ කරලා හරියන්නේ නැහැ. ඒතර මම මේ මුලම කියන්නේ මේ අද දවසේ ඉන්න දරුවන්. මම දන්නවා මේ වැඩේ කල කරනවා මම ලංකාව වටේ. ඒකට ආයෙත් සියලු සුදුසුකම් මංගාව තියෙනවා. මට මේක ඩිලිවර් කරන්න පුළුවන්. හැබැයි එක විදිහක සෙට් එකක් විතරයි මේකට එකතු වෙන්නේ. මම දන්නේ අනිත් අය මට තරගයක් නෑ තව කාත් එක්කවත්. මංගාව තියෙන දේ අවංකවම මම බෙදා ගන්නවා. දැනුමක් මංගාව තියෙනවා මේ සබ්ජෙක්ට් එකේ මෙන්න මේ කැලේ. මම කියන්නේ වෙන පොරට. O level කරලා උසස් පෙළට එන එකෙක්ව ඒ උසස් පෙළෙන් විශ්වවිද්‍යාලය යවන්නේ කොහොමද කියන කැලේ ගැන මට අයිඩියා එකක් තියෙනවා. එච්චරයි. කැම්පස් එකට ගියාට පස්සේ කතාව මොකද්ද? ඒව ගැනත් අදහසක් තියෙනවා. හැබැයි ඒ පාත් එක එතෙන්ට ගියාට පස්සේ වාට පෙන්නන අය ගොඩාක් ඉන්නවා. මට පුළුවන් පොඩි කෑල්ලක් A level වලින් විශ්වවිද්‍යාලයකට යන්නේ කොහොමද කියන තැන හදන්න. මං කියන වැඩ ටික කරොත් ලොවෙත් මේ වැඩේ කරන්න පුළුවන්. ආයෙ මුකුත් නැහැ වෙන වැල්වට අරන් ඕනේ. ඒක මම බොහොම විශ්වාසයෙන් කියන්නේ. මේ වැඩ ටික කරලා විශ්වවිද්‍යාලය තුළ දැනට ඉන්න දරුවෝ අවුට් වෙච්ච දරුවෝ ඒ සියලු දෙනා ඒකට සාක්ෂි. එතකොට ඒ නිසා මම මෙන්න මෙච්චරයි සම්බන්ධ කරගන්න එක පන්තියක. එක පැය දෙකක පන්තියක. එතකොට මෙතනින් පල්ලෙහා ඕන ප්‍රමාණයකට මම උගන්වනවා. ඒ කියන්නේ 10 දෙනෙක් විතරයි. ඊට පස්සේ 20ක් හිටියොත් තව 10 දෙනෙකුට තව දවසක්. 30ක් හිටියොත් තව 10 දෙනෙකුට තව දවසක්. 40ක් හිටියොත් තව 10 දෙනෙකුට තව දවසක්. 50ක් හිටියොත් තව 10 දෙනෙකුට තව දවසක්. එච්චර තමයි. හරි. ආයෙ මට තව වැඩ තියෙනවා. ඒ නිසා දරුවෝ මෙන්න මෙතෙන්ට තමයි ඔයා එන්න ඕනේ. මම දන්නවා මේ ඔන්ලයින් පන්ති ඇතුලේ මේ 10 දෙනාගේ පන්තියේ ඒ 10 දෙනාම මේකට පුහුණු කරා. ඒ වෙනුවෙන් මම ගාව වැඩ පිළිවෙලක් තියෙනවා. මතක තියාගන්න. ඒතර ඔයා මෙතන සමාජිකයෙක් වෙනවා කියන්නේ. හැම නිබන්ධනයක්ම මේවට අදාළ විශේෂ කරුණු ඔයාගේ නිවසට ලැබෙනවා. අවංකව. ඔයා ලියන පිළිතුරු ඔයාගේ ගැටලු ඔයා විශේෂයෙන් වෙන මොකක් වන්නේ උත්තර තමයි. ඔයාම ළමා මම උත්තර ලියන කාලෙදී ඔයාගේ උත්තර සියල්ල මං ගාවට ලැබෙනවා. ඒ ඔක්කොම වෙන්නේ කුරිය හරහා සහ ඒවට වෙන වෙන වැඩසටහන් හැදී අපි විශ්වාස කරන්නේ මේ ඒ සියලු උත්තර අහපව බලවත් දෙනවා. මට ඕනි නෑ විශාල පිරිසක් දාගෙන මේ වැඩේ අල කරගන්න. ඒ නිසා එහෙම ලොකු සීන් එකකුත් මට නෑ. මම කොහොමද කාලා බීලා ඉන්නවා. හරි එහෙම මේ වෙලාවේ මගේ තියෙන රැකියාවන් ටික. ඒ නිසා මට මේක හැබැයි
අර මම දැක්කා කාලයක් වැඩ කරලා දරුවන්ව කැම්පස් එකකට තල්ලු කරන එකකින් මාර් එකක් ලැබෙනවා. මං කියන්නේ කැම්පස් එකකට ගියාට පස්සේ උගේ ජීවිතේ 100%ක් හරියනවා කියලා. අපිත් හිටියනේ මම පේරාදෙණි විශ්වවිද්‍යාලේ කෙනෙක්. හැබැයි උසස් පෙළ වෙනුවෙන් ළමයෙක්ව හිර කරලා ඒ කාලේ ළමයව වැඩ කරනවා කියන්නේ. ඒ දරුවා මාර දේවල් ටිකක් අල්ලගන්න. ඒ නිසා මේ පුහුණුව මම කරන්නේ මෙන්න මේ 10 ටීම් එකක් හදාගෙන. එතකොට ඔයාට පුළුවන් 2023 දරුවෙකුට මේ ටීම් එක සෙට් වෙන්න. හරි. මේ 10 දෙනා අතරට එන්නේ. හරි. පොඩි ගැටලු ඇති වෙනවා මේ අපිට තියෙන තත්ත්වයන්නේ. ඔයාලට පැහැදිලි මම කිව්ව එක 10 දෙනෙක් තමයි අපි සම්බන්ධ කරගන්නේ. එතකොට අපේ එක පන්තියක ඉන්නේ 10 දෙනා 10 දෙනාත් එක්කයි මේ ගමන යන්නේ. මම යාළුව සියලු දේවල් වලට පුහුණු කරනවා සහ ඒ සියලු දෙනාට මෙන්න මේ කියන සියලු මාතෘකාත් එක්ක ඒ මාතෘකා ආවරණය කළ හැකි විදියට පාඩම් කරන්න ආසාවෙන් අපූර්වට ඒ සියලු පාඩම් වලට වෙන වෙනම නෝට් එකක් සහ ඔයාලව පිළිතුරු ලියවන වෙලේදී ඒ සියලු පිළිතුරුපත් නැවත බලලා දෙන වැඩි මේක මම කියන්නේ කරන නිසා මේක රෙකෝඩ් වෙනවා මේකේ රෙකෝඩින් එක ඔයාලට බලන්න පුළුවන් ඒතර ඔයාලට අහන්න පුළුවන් සර් මෙහෙම කිව්වා මේව කරේ නෑනේ කියලා මේ පිරිස මට වැඩක් නෑ වැඩිපුර මේ පිරිසක් ගන්න දරුවෝ මේ ඔන්ලයින් කම්පියුටර් මෙන්න මෙතන කෙනෙක්ව මම හදපු දවසට ඒ කියන්නේ ඔන්ලයින්ම විතරක් කරලා ඒ දරුවට මම කියන්නේ වෙන වෙන ඕන තැනක ගිහින් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිදහස දරුවට තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. හැබැයි අපි ඔන්ලයින් පන්ති ඇතුලේ දිගටම ඉන්න දරුවෙක් අපි හොඳ රෑන්ක් එක තියමු. ඒක තියන්න පුළුවන්. ඒ ඕනකම තියෙන දරුවෝ, ඒ උණ තියෙන දරුවෝ, ඒ අයිඩියා එක තියෙන දරුවෝ මේ වෙනුවෙන් එකතු වුණාට පස්සේ. දරුවාට මම කාරණා දෙකක් මෙතන පැහැදිලි කරා. අපේ පන්ති යන්නේ එක දවසකදී මම උගන්වන්නේ එක පන්තියක ඉන්න දරුවෝ 10 දෙනෙක් විතරයි ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. ඒ 10 දෙනා වෙත පෞද්ගලිකවම අවධානය යොමු කරනවා. ඒ 10 දෙනාට විශේෂ කරුණු ගැන නොකඩවා පැහැදිලි කිරීමේ අදාළ වෙලාවෙ කරනවා. හැම කෙනෙක් එක්කම කතා බහ කරන්නත් මට එතකොට අවස්ථාව ලැබෙනවා. හැම කෙනෙක්ටම අදාළ සටහන නිවැරදිව පැහැදිලිව නව විෂය නිර්දේශය ඇතුළේ අවශ්‍යම කරුණු වලින් සන්නද්ධව ලබා දෙන්න වැඩ කරනවා. එතකොට ඇති වෙන ගැටලු ඔක්කොම වළක්වන්න ඔන්ලයින් විතරයි මේ පන්තිය කරන්නේ. ඒ නිසා ඔයාලට පුළුවන් මේ සමාජිකව ඇතුළට යන්න. බය නැතුව එතකොට මගේ ගාව තියෙන වැඩසටහන මම ඔයත් එක්ක බෙදා ගන්නවා. හරි. ඒ වැඩසටහන ඇතුලේ ඔයාට ඔයා ගාව තියෙන මොකක්ද හැකියාව, ඔයා ගාව තියෙන මොකක්ද දුර්වලතාවය, ඔයා ගාව තියෙන මොකක්ද දක්ෂතාවය කියන එක හඳුනා ගන්න පුළුවන්. කතා බහ කරගන්න පුළුවන්. මොකද හැම දරුවෙක්ම මෙන්න මේකත් අන්තර්ජාලය වා ගවේෂණය කරන්න ඕන කියලා. මෙන්න මේ කොටස මතක තියාගන්න. මෙන්න මේ කොටස මොකද ඔයාගේ හිත වැඩිපුර කැමති, ඔයා වැඩිපුර දක්ෂ මොකටද කියලා දරුවෝ ඔයා ඔයාගෙන් අහලා බලන්න. සමහර දරුවෝ අහගෙන ඉන්න තමයි කැමති. අහගෙන ඉන්නකොට මතකයි. සමහර දරුවෝ බලලා මොන හරි දෙයක් බලලා මතක් කරගන්න. සමහර දරුවෝ කියවල හොඳටම. එයා පාඩම් කරගන්න. සමහර දරුවෝ එහෙම නැහැ. ඒ දරුවෝ මතක තියාගන්නේ ප්‍රැක්ටිකලි වැඩේ කරලා. උත්තර ලියලා, උත්තර නම් උත්තර ලියලා. එයා මතක තියාගන්න. ඒ නිසා ඔයාට මේ වැඩේ මතක හිටින්නේ කොහොමද කියලා ඔයා විසින් පොඩ්ඩක් කල්පනා කරන්න. හරිද? එතකොට මම මේ වැඩේ මෙතනින් නවත්තලා දේශපාලන විද්‍යාව අපි කතා කරන එක ගැන පොඩි විස්තරයකුත් මම එකතු කරන්න. ඔයාලට තමයි කියන්නේ මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න කැමති දරුවෝ එකතු කරගන්න. ඔයාගේ ටීම් එකක් එක්ක මේ වැඩේ ගොඩ දාන්න පුළුවන්. ඔයාලා හොඳට මතක තියාගන්න. අපි පොලිටිකල් සයන්ස් දරුවෙක් තෝරගත්තොත් ඒ දරුවට මූල දෙන්න තියෙනවා පැය 5ක සංග්‍රාමයක. පැය 5ක කියන්නේ මේ පැය 5 බෙදෙනවා කොටස් දෙකකට.
එක කොටසක තියෙන්නේ පැය දෙකක පේපර් එකක්. දෙවෙනි එක තියෙන්නේ පැය 3ක පේපර් එකක්. පැය 3ක පේපර් එකක්. හරි. මම මේ ගැන පොඩි වීඩියෝ දෙක තුනක් කරලා දාලා තියෙනවා මගේ Facebook ගිණුමේ අපේ YouTube එකේ. සහ මං ගාව විවිධ විෂය කරුණු මතක තියාගන්න පොඩි වැඩසටහන් තියෙනවා. දරුවන්ට ඒක පහසුවෙන් මතක තියාගන්න. හරි. පහසුවෙන් මතක තියාගන්න. මේවා පාඩම් කරගන්න, අටපාඩම් කරගන්න. මම කොහොමද නෝට්ස් හදාගත්තේ? මම කොහොමද විෂය කරුණු මතක තියාගත්තේ? මම කොහොමද පටක් ගාලා ඒවා විභාගෙට කියන ලිව්වේ? ඒවා මන්ත්‍ර වගේ දරුවෝ ළඟට ගන්න පොඩි උපක්‍රම, පොඩි ආතල් වැඩ, පොඩි මතක හිටින්න දේවල් අපි අර පොඩි කාලේ විද්‍යාව මතක තියාගත්තේ. ආහු කියන්න බැරි නම් බැරිවත් කාපන් නේ. එහෙමනේ අපි ආවර්තිතා වගුව මතක තියාගත්තේ. ඒ වගේ මේකේ පොඩි කෑලි වාට මතක තියාගන්න, අල්ලගන්න විවිධ වැඩ ටිකක් අපි ගාව තියෙනවා. මේ පැය දෙකේ පේපර් එක හැම දරුවෙක්ම එන්නේ MCQ ප්‍රශ්න 30කුයි, කෙටි ප්‍රශ්න 20කුයි. කෙටි ප්‍රශ්න 20කුයි මතක තියාගන්න. මෙන්න මේ බහු වර්ණ 30න් එක බහු වර්ණයකට ලකුණු දෙකක් ලැබෙනවා. මෙතෙන්ට ලකුණු 60ක් ලැබෙනවා ඔයාලා. පැය දෙකේ පේපර් එකේ. එතකොට බහු වර්ණ වලට ඔයාලා සූදානම් කරන පන්තියක් හොයාගන්න ඕනි. මතක තියාගන්න. ඊට පස්සේ දරුවෝ ඔයාලට ලැබෙනවා කෙටි ප්‍රශ්න 20ක්. කෙටි පිළිතුරු ලියන්න. ග්‍රීක යුගයේ දේශපාලන චින්තකයන් දෙදෙනෙකු නම් කරන්න. ඇරිස්ටෝටල්, ප්ලේටෝ. නේ? නිදහසින් පසු ලංකාවේ ගොඩනගපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා දෙකක් දක්වන්න. පළමු ජනරජ ව්‍යවස්ථාව 72 78 දෙවෙනි ජනරජ ව්‍යවස්ථාව. තේරුණාද? ඒ වගේ කෙටි ප්‍රශ්න 20ක් දරුවනේ මේ එක ප්‍රශ්නයකට ලකුණු දෙකක් ලැබෙනවා. ඒ වගේ ලකුණු 40ක් ලැබෙනවා. හරිම ලේසි මේ කතාව. එතකොට ඔයාගේ පන්තිය ඔයාව කෙටි ප්‍රශ්න වලට සූදානම් කරන පන්තියක් වෙන්න ඕනි. මේ 40යි මේ 60යි ලකුණු 100ක් වාට ලැබෙනවා මේ පැය දෙකේ පේපර් එකට. එකක් මොකද්ද දරුවනේ? පැය දෙකයි, බහු වර්ණ 30යි, කෙටි ප්‍රශ්න 20යි. බහු වර්ණ 30ට ලකුණු 60යි, කෙටි ප්‍රශ්න 20ට ලකුණු 40යි. එතකොට ඔයා ඉන්න පන්ති කාමරයක කොහේ හරි මෙතෙන්ට ඔයාව සූදානම් කරන්න ඕනි නේද? නැත්නම් වැඩක් නැහැ. කොහොමද ඔයා මේ ලකුණු ටික ගන්නෙ? මෙතෙන්ට ඔයාව සූදානම් කරන්න ඕනි. ඊට පස්සේ දරුවෝ මේ මෙතන මේක 1 2 3 කියලා කොටස් තුනක් තියෙන්නේ මෙතන. මේ පැය තුනේ පේපර් එකට සම්පූර්ණයෙන්ම ප්‍රශ්න 10ක් ලැබෙනවා. මතක තියාගන්න. සම්පූර්ණයෙන්ම ප්‍රශ්න 10ක් ලැබෙනවා. මෙතෙන්ට ප්‍රශ්න 3යි, දෙවෙනි කොටසට ප්‍රශ්න 4යි, තුන්වෙනි කොටසට ප්‍රශ්න 3යි. පැය 10යි පැය තුනේ පේපර් එකේ විනාඩි 10ක් ලැබෙනවා කියවීම, අමතර කියවීමේ කාලය. එතකොට මේ පළවෙනි කොටසට ප්‍රශ්න 3ක් එනවා. දෙවෙනි කොටසට ප්‍රශ්න 4ක් එනවා. තුන්වෙනි කොටසට ප්‍රශ්න 3ක් එනවා. එතකොට හැම දරුවෙක්ම පළවෙනි කොටසෙන් අනිවාර්යෙන් එක ප්‍රශ්නයක් ලියන්න ඕන. මේක අනිවාර්යයි. දෙවෙනි කොටසෙන් අනිවාර්යෙන් ප්‍රශ්න දෙකක් ලියන්න ඕන. අනිවාර්යයි. තුන්වෙනි කොටසෙන් අනිවාර්යෙන් එක ප්‍රශ්නයක් ලියන්න ඕන. අපිට තියාගන්න. පළවෙනි කොටසේ ප්‍රශ්න 3ක් තියෙනවා. එකයි අනිවාර්යෙන් ලියන්න ඕනේ, දෙකක් අතාරින්න පුළුවන්. අන්න වාක්‍යයක්. දෙකක් අතාරින්න පුළුවන්. හතරවෙනි එකෙන් දෙකක් ලියන්න ඕනේ අනිවාර්යෙන්. ඒ කියන්නේ දෙකක් අතාරින්නත් පුළුවන්. මෙතන තුනෙන් මේ තුනෙන් විතරක් එකක් ලියන්න ඕනේ, දෙකක් අතාරින්න පුළුවන්. මේ ප්‍රශ්න 10න් ඔයා ප්‍රශ්න 5කට ලියන්න ඕනේ උත්තර. එතකොට ඔයා 1යි 2යි 3යි 4යි ඔයා මේකෙන් අනිවාර්යෙන් එකක් ලියනවා. ඉතුරු එක 4යි නේද? ඉතුරු එක මෙතනින් ලියන්න පුළුවන්. ඕනි නම් මෙතනින් ලියන්නත් පුළුවන්. අනිවාර්යෙන් පළවෙනි කොටසෙන් එකක් ලියන්න ඕනි. අනිවාර්යෙන් දෙවෙනි කොටසෙන් දෙකක් ලියන්න ඕනි.
අනිවාර්යෙන් තුන්වෙනි කොටසෙන් එකක් ලියන්න ඕනේ. ඉතුරු එක මේ ඕන කොටසකින් ඔයා තෝරගන්න ඕනේ. ඉතුරු එක මේ ඕන කොටසකින් දරුවනේ ඔයා තෝරගන්න ඕනේ. තේරුණාද? එතකොට බලන්න. මෙන්න මේ වැඩේට ගාව සූදානම් කරන පන්තියක ඔයා ඉන්නවා. මෙන්න මේ ලකුණු 40 ගන්න වැඩේට ඔයා සූදානම් කරන පන්තියක ඔයා ඉන්නවා. මෙන්න මේ බහුවර්ණ ටිකට ඔයා සූදානම් කරන පන්තියක ඔයා ඉන්නවා. මේ මොන කතන්දරේවත් කරන්න බෑ. මේ පාඩම් ඔක්කොම පැය 5 දිවාලා මේ වසර දෙකට 15ක් ඉගෙන ගන්නවා. මෙන්න මේ මාතෘකා 15ට ලස්සනට සරලව සටහනක් වාට ලබා දෙන්න. මම මේ සටහන ආයෙත් කියන්නේ මේ කොහොමද? මේක මේ දරුවෝ දැන් බලාපොරොත්තු වෙනවා print කරලා ටියුට් එකක් නෑ. මේ වැඩේ කරන්නේ ඔයා. මේ වැඩේ කරන්නේ මම. එතකොට තමන්ගේ අස් දෙකෙන් බලලා කන් දෙකට ඇහිලා තමන්ගේ මේ ඇඟිලි වලින් අතින් තමන්ගේ අත්අකුරින් ලියාගන්න සටහනක් මේ වැඩේදී අත්‍යවශ්‍යමයි. ඒ මොන්නේ අපිට වෙන ගේමක් ගැහුවා ඇති. එහෙම ඇති අවුලක් නෑ. හැබැයි අපේ රටේ බහුතරයක් දරුවෝ නේ අපි මේක ඇඟට දාගන්න නම් මේ අවුරුදු දෙකේ ලියන්න ඕනේ. මොකද මේ වැඩේ දිනන්නේ දරුවනේ මේ බලන්න. ලියලා ලියන එක තමයි දිනන්නේ. මේ පැය 3 ඇතුලේ ප්‍රශ්න 5කට ලියනවා. එක ප්‍රශ්නයකට ලකුණු 20 ගානේ ලකුණු 100ක් හම්බ වෙනවා. එතන 100යි මෙතන 100යි 200 එකතු කරලා දෙකට බෙදනවා. ඔයාගේ සාමාර්ථයේ තීරණය කරනවා. දේශපාලන විද්‍යාව විශේෂයෙන්මයි. හරි. එතකොට දේශපාලන විද්‍යාව විෂය තෝරගන්න දරුවෙකුට මේ විෂයේ මාර දේවල් ටිකක් තියෙනවා දැනෙන. ඒක දැනෙන්න ඔයා පුරවැසි අධ්‍යයනයේ O level වල කරාද නැද්ද කියන එක නෙවෙයි වැදගත්. ටික ටික ඔයා සමාජානියෝජනය වෙනකොට මේ හැම දරුවෙක්ටම දැනෙනවා අපෝ මේ අපි ජීවත් වෙන්නේ අපි මේ ජීවත් වෙන වටපිටාවේ හැමතැනම තියෙන්නේ දේශපාලනයනේ කියන. අපි ගනුදෙනු කරන්නේ අපි හම්බ වෙන්නේ අපි බැඳිලා ඉන්නේ දේශපාලන ලෝකෙක. නේ? ඒතර අද පළවෙනිදා අද මේ ලොක්ඩවුන් කරලා තියෙන එක නිදහස් කරනවා. නිරෝධායන ඇඳිලි නීතිය අයින් කරනවා. ඒක පනවනවා අයින් කරනවා. කවුද මේ තීරණය ගන්නේ? කවුද මේ ප්‍රතිපත්තිය තීරණය කරන්නේ? ඒ තීරණය කරන්නේ මේ දේශපාලනික වැඩපිළිවෙල විසින් සංවිධානයක් විසින්. ඒක අපි ඉගෙන ගන්නේ අපි පැය 24 අපි ගෙවෙන්නේ අපි ඉගෙන ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ. අපි මෙතනින් එහාට යනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒ ඔක්කොම අපිවත් නෙවෙයි. නේ අපි ඕන දෙයකට මුහුණ දෙනවා. ඒක හරි. හැබැයි අපිට එළියේ ඉන්න බාහිර බලපෑමක් තියෙනවා අපේ ලයිෆ් එක ජීවිතවල. ඒ බලපෑම තීරණය කරන කණ්ඩායම දරුවෝ දේශපාලනික කණ්ඩායම. ඒ ආයතන ආණ්ඩුව වෙන්න පුළුවන්, පක්ෂයක් වෙන්න පුළුවන්, නේ මතවාදයක් වෙන්න පුළුවන්, කණ්ඩායමක් වෙන්න පුළුවන්, ජනාධිපති වෙන්න පුළුවන්, අගමැති වෙන්න පුළුවන්, ඇමතිවරයෙක් වෙන්න පුළුවන්, පළාත් පාලන ආයතනයක් වෙන්න පුළුවන්, පළාත් සභාවක් වෙන්න පුළුවන්, ප්‍රාදේශීය සභාවක් වෙන්න පුළුවන්, අන්තර්ජාතික සංවිධානයක් වෙන්න පුළුවන්, බහුජාතික සමාගමක් වෙන්න පුළුවන්, ඉන්දියාව වෙන්න පුළුවන්, චීන වෙන්න පුළුවන්, අන්තර්ජාතික සමාජ වෙන්න පුළුවන්. මේ ඔක්කොම තියෙන්නේ දේශපාලනය ඇතුළේ. ඒ නිසා ගෙදරට ගේන පාන් ටිකේ, පොල් ටිකේ, සීනි ටිකේ මිල පිටිපස්සේ දැන් බීවල මිල පිටිපස්සේ මේ දේශපාලන කතා තියෙනවා. ඉතින් අපි ඉගෙන ගන්නවා දේශපාලනය කරන විදිය, දේශපාලනය හදාරන විදිය. අපි දේශපාලනය ගැන ඉගෙන ගන්නවා, දේශපාලන විද්‍යාව ගැන ඉගෙන ගන්නවා, විවිධ ආයතන ගැන ඉගෙන ගන්නවා. ඒ ඔක්කොගේම අරමුණ සක්‍රීය පුරවැසියෙක් බිහි කරන එක. සක්‍රීය පුරවැසියෙක් බිහි කරන එක. ඒ නිසා මේ විෂය ඕනි දරුවෝ. විශේෂයෙන් ලංකාව වගේ රටවල හැම කෙනෙක්ම ඉගෙන ගන්න ඕනි දරුවෝනේ මේ විෂය. ඔයාලා මේ විෂය ගැන ඔයාලගේ ඔළුවේ තියෙනවනම් මේක ඔයාගේ ජීවිතේ ඔයා ආසම විෂය වෙනවා. මම ඒක කියලා දෙනවා අනිවාර්යයෙන්. ඔයාට ගොඩක්ම දැනෙන විෂය වෙනවා. ලෝකෙත් මම ඒක පැහැදිලි. ඇයි? ඔයාට තේරෙවි ඔයාගේ ජීවිතේ ඉතින් එහා ගොඩක් තැන්වලදී මේ පොලිටිකල් කරුණු ඕනි. දේශපාලන කරුණු ඕනි. මිනිස්සුන්ට දේශපාලන එපා කරලා තියෙන්නේ. ඒ එපා කරලා තියෙන්නේ උපක්‍රමයක් විදිහට.
හැබැයි අපේ විතරක් නෙවෙයි ලෝකේ හැම රටකම දේශපාලනය කරන කණ්ඩායමයි දේශපාලනය නොකරන කණ්ඩායමයි කියලා කණ්ඩායම් හදලා තියෙනවා. නමුත් මේ ලෝකේ හැම පුරවැසියෙක්ම දේශපාලන සත්වෙයි. ඔයත් මම හැමෝම ඒ නිසා අපි හැමෝටම අනිවාර්ය සම්බන්ධයක් දේශපාලනෙත් එක්ක තියෙනවා. මතක තියාගන්න. මේක ඉගෙන ගන්නකොට ඔයාට තේරෙනවා කොච්චර දේශපාලනයේ විශ්ින් අපේ ජීවිත හසුරුවනවද කියලා. එහෙනම් මේ විශේෂ දැනුම ලංකාවේ හැමෝම දැනගන්න. එතකොට අපිට පුළුවන් දේශපාලකයන්ගේ සමහර වැඩ කටයුතු දේශපාලකයන්ගේ සමහර කටයුතු වලට සක්‍රීයව සම්බන්ධ වෙන්න. මැදිහත් වෙන්න. පුරවැසියෝ විදියට රට යම් ඉලක්කයකට අරගෙන යන්න. තා පුද්ගලයෙක් විදියට වාගේ ජීවිතේ ඉහළින් නොසවා කියන්න. ඕනම සමාජික බය නැතුව බහැලා තමන්ගේ මතය පළ කරන්න. පොද්ද කෙලින් තියාගෙන තමන්ට ඕනි විදියට තමන්ගේ නිදහස වෙනුවෙන් කතා කරන්න. නිකම්ම හැංගිලා අතරට පහට නැමිලා හොඳ පණ නැති මෙලෝ රහක් නැති මිනිහෙක් විදියට ජීවිතේ තවත් කෙනෙක්ගේ පාලනයට නතු වෙච්ච එකෙක් විදියට මේ ඉපදිලා ඉන්න ජීවිතේ ගෙවන්න ඕනේ නැහැ නේද? ඒ නිසා මොනවා හරි හයියක් හදා ගන්න ඕනේ. මොනවා හරි කට්ටක් කන්න ඕනේ. ඔයාට ඒක කරන්න පුළුවන්. මතක තියාගන්න. ඒ නිසා අපි මේ වැඩේ කොහොම හරි කරනවා කියලා හිතන්න. මම මේ කියන්නේ ඔයාට. අර කියන්නේ මම අපි කොහොම හරි ගහමුදුනට යනකොට ගහමුදුනේ මල් පිපිලා තියෙන්නේ. හරි. ඒ නිසා ඔයාගේ ජීවිතේ ඔයාගේ අරමුණට යනකොට ඔයාට ඒ වටපිටාව ලක්ෂණට හැදිලා තියෙන්නේ. අර සිරීපාදේ වඳින්න යනකොට සමනලු සිරීපාදේ වඳින්න යන්නේ රෑන් පිටින් දරු. හැබැයි හැම සමනලයටම සිරිපතුලට සිරි මළුවට යන්න බෑ. අතරමඟදී ගොඩක් අයගේ ගමන නතර වෙනවා. ඒ නතර වෙන්න විවිධ හේතු බලපානවා. ඒතකොට ඔයාලත් එහෙම තමයි. දැන් මේ විශ්වවිද්‍යාලය කරා උසස් පෙළ මේ පටන් ගත්ත ගමන කියන්නේ හරියට සිරිපතුල වඳින්න යන සමනල්ලු ටිකක් වගේ තමයි. ඔයාලගේ ගමන උපරිම හයියෙන් ඔයාලා යනවා. සමහරව අතරමඟදී නතර වෙන්නේ. මම ඒකයි කිව්වේ අර තමන් ආස කරන දේවල් ළඟ තියාගෙන ඉන්න. එතකොට ඔයාගේ ගමන කොහේ හරි නතර වෙන්න පටන් ගත්තොත් ඒ ආස කරන දේවල් වල එල්ලිලා ඔයාට යන්න පුළුවන් ද මතක තියාගන්න. එතකොට සමනලෙක් වෙනාට සමනලෙක් වුණාට ඔයා මේ වෙලාවේ සමනලෙක් නෙවෙයි. සමනල්ලු වගේ අපිට යන්න වෙනවා තමයි මේ අරමුණට. හැබැයි ඔයා මේ වෙලාවේ සමනලෙක් නෙවෙයි. මතක තියාගන්න ඒක. ඔයා මේ වෙලාවේ හරියට දලපුවෙක් වගේ. දලපුව තමයි කවදා හරි සමනලෙක් වෙන්නේ. දලපුවට තමයි කවදා හරි දවසකදී සමනලෙක් වගේ පියාඹන්න අත්තටු ලැබෙන්නේ. හැබැයි සමනලෙක් කියලා දලපුවගේ කාලේ දලපුව හිතාගෙන හිටියොත් මම සමනලෙක් කියලා වැඩේ වැරදිනවා. ඒ කියනකොටම සමනලෙක් මගේ ඉස්සරහට ඇවිල්ලා අන්නර මෙත්තේ වැහුවද. හරි. සමනලෙක් කියලා හිතාගෙන දලපුවගේ කාලේදී දලපුව එක එක වැඩ කරන්න ගියොත් සමනලෙක් වගේ ඌට ගමනක් නැති වෙනවා. මම ඒකයි කිව්වේ ඔයා මේ A level කරන්න ඇවිත් තියෙන්නේ. ඔයා සමනලුන් ආසයි. සමනල්ලු වගේ මල් පෙනෙගොන්න ආසයි. මලින් මලට පියාඹන්න ආසයි. ඔයාටත් එක එක මල් හම්බ වෙයි. ඒ මල් වලට පියාඹන්න හිතෙයි. හැබැයි ඔයාට තියෙනවා දරුවෝ යන්න ගමන. සමහර විට මේ සමහර මල් ඔයාට ඒ ගමන අමතක කරයි. එහෙම වුණොත් ඔයාගේ අරමුණට ඔයාට යන්න බැරි වෙනවා. මතක තියාගන්න. ඒ නිසා ධර්මයේ විදියට හිතන්න. මට පැවරිච්ච වගකීමක් තියෙනවා කියලා අනිවාර්යයෙන් මතකෙට ගන්න. මටත් දවසකදී සමනලෙක් වෙන්න පුළුවන්. මටත් දවසකදී තටු ලැබෙනවා. එතකොට මට පුළුවන් මල් පැණි වලට යන්න. මලින් මලට පියාඹන්න. මල් පැණි බොන්න. හැබැයි මේක නෙවෙයි ඒකට වෙලාව. දැන් මට තියෙන්නේ નિયમિત කාර්යයක්. මට දැන් තියෙන්නේ සමනලෙක් වෙන දවසේදී මම ඒ වෙනුවෙන් මාව සූදානම් කරන එක. විශ්වවිද්‍යාලයට යන්න මාව සූදානම් කරන එක. කැම්පස් එකක ඇතුලේ ජීවිතේ තියන්න මාව සූදානම් කරන එක. ඒ නිසා ඒක කරන්න නම් දලබුව කොළ කන්න ඕනේ. දලබුවට මල් පැණි හරියන්නේ නැහැ. දලබුවට සමනල්ලු වගේ වැඩ කරන්න බෑ. මතක තියාගන්න තමයි. ඒ නිසා කොළ කන්න කැමති අය අපිත් එක්ක එකතු වෙන්න. මේ වැඩේ කරන්න පුළුවන්. මම කියලා දෙන්නම් පොලිටිකල් සයන්ස් ගැන. පොලිටිකල් සයන්ස් එක කොහොමද විෂයන් තුන දිනාගන්නේ කියන එක ගැන. ඒ නිසා මම අර කියපු විදිහට තමයි පන්තියේ මේ පන්තියේ වැඩ ටික වෙන්නේ. එතෙන්ට වාට පුළුවන් සම්බන්ධ වෙන්න.
ගැටලු අඩුපාඩු ඇති අපි ඒව කතා කරලා විසඳගමු. අපහැදිලි තැන් නැති ඒව කතා කරලා විසඳගමු. මඟ පෙන්වීමක් කරන්නේ දරුවනේ හදවතින්ම. ඒ නිසා මට මේ වැඩේ කරන්න ශක්තිය ධෛර්යය තියෙනවා. මේක කරන්න පුහුණුව හැකියාව තියෙනවා. ඒ නිසා මට කියන්නේ විශේෂ කරුණුත් එක්ක ඔයාගේ ජීවිතේ පුද්ගලික ජීවිතේ ඔයාගේ පොදු ජීවිතේ මේ විශේෂ කරුණු කොච්චර බද්ධ වෙලා තියෙනවද කියලා ඔයාට හේතු ගන්න එක. නිකම් ඔයා වැඩේ අල්ල ගන්නවා. ඒ අල්ලගත්තට පස්සේ අපිට තියෙන්නේ පොඩ්ඩක් සතුටු කරන එක විතරයි. මේ ගමන ඔයා යනවා. හොඳම ප්‍රතිඵලයකින් හොඳම රෑන්ක් එකකින් තමයි අපි නතර වෙන්න ඕනේ. රයිට්. එතකොට මට කියන්න දරුවනේ ඔන්න ඔය කාරණා ටික තමයි මූලික වශයෙන් මම මේ සාකච්ඡාවේදී වාගේ ඔළුවට දෙන්න උත්සාහ කරේ. අපි මේ වැඩේ කොහොමද කරන්න කියන පණිවිඩේ ඔයාගේ ඇතුලේ ඉන්න වාට ඇහැරවන්න, තමන්ගේ ඇතුලේ ඉන්න තමන් ඇහැරවල ගන්න. එයාව තමයි මේ වැඩේට සූදානම් කරන්න ඕනේ. අම්මා කියන නිසාවත් තාත්තා කියන නිසාවත් අපි කියන නිසාවත් නෙවෙයි කපුවට තට්ටු කරලා අහන්න මම කැම්පස් යනවද නැද්ද? මට මේ උසස් පෙළ දිනලා පෙන්නන්න ඕනේද නැද්ද කියලා. එයා වුණම් එයාව සූදානම් කරන්න පටන් ගන්න දරුවෝ. ඒකට තමයි මේ අපි ගමන යන්නේ. ওই කරුණු ටික ප්‍රමාණවත් ඉතින් අදට අපි පන්තියක් කරනවා ඒස් කරන්නේ මේ වෙලාවට අනිත් දවසේ අනිත් සතියේ වාට පුළුවන් වැඩේ කල්පනා කරන්න. හොයන්න වාට මම කිව්ව කාරණා කීපයක් දුහාරේ විඩ්‍රෝ එක සර්ච් කරන්න. අනිත් පැත්තෙන් වා සර්ච් කරන්න දරුවෝ උසස් පෙළ විෂයන් මොනවද වෙන වෙනම තෝරගන්න තියෙන්නේ කියන එක. ඊට පස්සේ වා හොඳට හිතලා වාගේ තීරණය ගන්න. එක්ස්ට්‍රා විෂයක් ළඟ තියාගන්න. මොකද ඉස්කෝලේට ගියාට පස්සේ ඔයා තෝරපු සමහර විෂයන් ඉස්කෝලේ බකට් එකෙන් වාට හොයාගන්න බැරි වෙනවා. ඒක වාට ගැටලුවක්. අනිත් පැත්තෙන් ඒ නිසා සූදානමක් තියාගන්න තමන්ගේ වැඩේ කොහොමද කරන්න කියලා. හරියට වැඩේ සූදානම් නම් අන්න පොලිටිකල් තෝර ගන්නවා නම් මම මගේ වැඩ පිළිවෙලත් එක්ක සූදානම් කරන්නම්. ඒකෙදි වාට දැනෙන තැන් නොදැනෙන තැන් ලෙහා ගන්න උදව් කරන්න. හරි. ඉතින් ওই කරුණ තමයි මූලික වශයෙන් අද දවසේ මට ඩිලිවර් කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ගැන හිතන්න එපා දැන්. මට තියෙන එකම එක ඒකයි. හැබැයි උසස් පෙළ මම ලංකාවේ 12. කවුරුද දරුවෙක්ගේ මයික් එක ඔන් වෙලා හරි. එතකොට අපි කතා කරගන්න ඕනේ මොකද්ද කොහොමද මේ වැඩේ යන්න ඕනි මොකද්ද අපි කරන්න ඕනි කියන එක ඔයාලා හිතන්න. අද දවසේ මේ සාකච්ඡාව මෙතනින් එහාට අරන් යන්න මම try කරන්නේ. ඉතින් අපි කතා කරමු මෙමින් උගන්නන වැඩේ කරනවා කියන්නේ මේක නෙවෙයි. උගන්නන වැඩේ වෙනම එකක් කරමු. එතකොට මට පුළුවන් විෂයන් කරුණු ටික වෙන වෙනම කතා කරන්න. මම අද දවසේ කතා කරන්න ගියේ මාතෘකා 15ක් තියෙනවා. පේපර් එක පැය 5ක් තියෙනවා. මේ පැය 5 පේපර් එක කොටස් දෙකකට කැඩෙන්නේ. අපි ඒකට අපිව සූදානම් කරන්න ඕනේ. ඉතින් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් දරුවනේ අහන්න පුළුවන් ඔයාලට. එහෙම නැත්නම් අපි ඔයාලව දැනුවත් කරන්නම්. කැමති අය ඔයාලා අර කසුන් අයියාගේ නම්බර් එකක් දීලා තියෙනවා. ඒකට ඔයාලා පුද්ගලිකව මැසේජ් එකක් දාන්න. මම සම්බන්ධ වෙන්න කැමතියි කියලා. එතකොට එහෙම දරුවෝ ටික එකතු කරලා අපි පොඩි පන්තියක් මහ විශාල ළමයි ප්‍රමාණයක් ගන්න නෑ. මම කිව්වා 10ක ප්‍රමාණයක් ගන්න එක පන්තියකට. මට මේ වැඩේ කරන්න ඕනි කියලා හිතෙනවා නම් අපි කරමු වැඩක්. මට පුළුවන් වාව උසස් පෙළ විභාගයට සූදානම් කරන්න. රයිට්. ඒ ඔක්කොම හිතාගෙන කල්පනා කරන්න හොඳට. කලබල වෙන්න එපා දරුවෝ. ජීවිතේ වැදගත්ම කාලේ හොඳම තීරණ ගන්න ඕනේ. මතක තියාගන්න. ආවට ගියාට ඒ නිසා මේ කාලේ තීරණ ගන්න එපා. හොඳට හිතන්න. තව හොයන්න. මම මේ කියන කතා හොයන්න. මං ගැනත් හොයන්න. මගේ දිනේෂ් ලොකුවරණ මගේ Facebook account එක ගිහින් බලන්න. මිනිහ ජීවිතේ ගොඩක් දේවල් එකේ තියෙනවනේ. අපි මොනවද කරන්නේ? අපි මොනවද කරලා තියෙන්නේ කියලා හොයලා බලන්න. අපි කාටද කතා කරන්නේ කියලා හොයලා බලන්න.
ගුරුවරයාගේ අතීතේ පොඩ්ඩක් හොයලා බලන්න. නේ? ඒ ඔක්කොම ඕනි දරුවෝ මේ වැඩේ විශ්වාසයෙන් කරනවද කියලා හොයලා බලන්න. නැත්තම් මේ වැඩේට ඔයාලා මුණ ගැහිලා තේරුමක් නැහැ නේද? ඒ ටික ඔළුවේ තියාගන්න. අපි අදට මේව නවත්තමු. සියලු දෙනාට සුබ දවසක්. මේ කතා කරපු දේ ජීවිතේට දෙයක් එකතු කරගත්තා නම් ඒක තමයි වෙන්න ඕනි. අපි ආයෙ මුණ ගැහුණා හෝ නොගැහුණා කිසි ගැටලුවක් නැහැ දරුවනි. මේ පණිවිඩේ පුළුවන් නම් සමාජගත කරන්න. තව යාළුවකට අරන් යන්න. ඔයාලට පුළුවන් මේ ගමන යන්න. ඔයාලගේ තමයි මේ උසස් පෙළ 2023 හොඳම ප්‍රතිඵලයේ මම ගන්නවා මුළු ලංකාවෙම කියලා බය නැතුව මොරාල් එකේ වැඩේට බහින්න. එහෙම හිතන කෙනා තමයි හොඳම ප්‍රතිඵලයකට යන්නේ. ඒ නිසා මේ බය නැති කරගන්න තමන්ගේ හිතේ තියෙන මට බෑ මගේ සාමාන්‍ය ප්‍රතිඵල මේවා එහෙම හිතන්න එපා. මේ වැඩේ ඔයා තමයි කරන්නේ. ඔයා තමයි හොඳටම කරන්නේ වෙන කවුරුත් නෙවෙයි. ඒක හිතන්න. ඔයාට පුළුවන් මේ වැඩේ කරන්න. ඒ විශ්වාසයෙන් උසස් පෙළට යන්න අපි සුබපතනවා සියලුම දෙනාට. අපි ආයෙ දවසකදී මුණ ගැහුවු ඔයාලා හැමෝටම අර තමන් කරන වැඩ කටයුතු 100% සාර්ථක කරගන්න යෝධ බලය, යෝධ වීරිය ලැබේවා. ජය වේවා. අපි ආයෙ දවසකදී මුණ ගැහුවු. හරි.